හරි. අපි අද සාකච්ඡා කරන්න හදන්නේ ගිය සතිය අඟහරුවාදා අපි සාකච්ඡා කරා පරිසර රසායනය කියන කොටසේ පළවෙනි අර්ධය. ඒකදී අපි සාකච්ඡා කරා පුතේ පරිසරය කියන ඒකකය පරිසරය කියන ඒකකය කොටස් කරලා බැලුවා අපි පස වාතය ජලය කියලා කොටස් තුනකින් සමන්විතයි කියලා ගත්තා. එතකොට ඒ කියන පස වාතය ජලය කියන කොටස් තුන දූෂණය වෙන්න පුළුවන් ආකාර කීපයක් සම්බන්ධයෙන් අපි කතා කරනවා. එතකොට මේ පස දූෂණය, ජල දූෂණය, වායු ගෝලීය දූෂණය කියන එකෙන් මම ඔයගලන්ට කිව්වා මිනිසාට වැඩි බලපෑමක් ඇති කරන්න පුළුවන් මොකක් හරහාද? වායු ගෝලීය දූෂණය හරහා. පැහැදිලි? එතකොට ඔය වායු ගෝලීය දූෂණය හරහා වායු ගෝලීය දූෂණය වීම නිසා වායු ගෝලීය දූෂණය වෙන්න පුළුවන් ස්වභාවික ආකාර සම්බන්ධයෙන් අපි කතා කරා සහ මිනිසා විසින් වායු ගෝලීය දූෂණය කරන්නට යෙදුණු අවස්ථා සම්බන්ධයෙන් අපි කතා කරා. දැන් එතකොට ඔය වායු ගෝලීය දූෂණය කියන කොටසට අදාළව අපි එදා කතා කරා අම්ලවැසි ඇතිවීම සහ හරිතාගාර ආචරණය කියන කොටස්. අද අපි සාකච්ඡා කරන්න යන්නේ පුතේ මොකද්ද? ඕසෝන් ස්තරයේ ක්ෂය වීම හා ප්‍රකාශ රසායනික දූමිකාව කියන කාරණා දෙක සම්බන්ධයි. හරිද? ගැටලුකාරී අවස්ථාවක් උදා වුණා නේද? දැන් හරිනේ. සරි. ඉල්ලේ. හරි. එතකොට මේ පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් කිලෝමීටර් 25ක් 30ක් වගේ දුරට යනකම් පුතේ ඕසෝන් ස්තරය ඕසෝන් කියන විහිදිලා තියෙනවා. එතකොට ඔය සූර්යාගෙන් එන කිරණ සූර්යාගේ සිට එන කිරණ ඔය කියන ඕසෝන් ස්තරය හරහා එනකොට ඒ සූර්ය කිරණ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් එයා අවශෝෂණය කරගන්නවා. බැරි වෙලාවත් ඔය සූර්යාගෙන් එන කිරණ කෙලින්ම ඍජුව ෆිල්ටරේෂන් එකක් නැතුව පෙරණය වීමකට භාජනය නොවි කෙලින්ම පෘථිවියට ආවනම් එහෙනම් මොකද වෙන්නේ? ඒ වුණා නම් අපිට ගිනිගෙන දැවෙන මිනිස්සු. හරි පිසුද? එච්චර වගේ ඒ වගේ උෂ්ණත්වයක් තිබ්බොත් සාමාන්‍යයෙන් ජලය පැවැත්මක් නැහැ. ද්‍රව ජලය පැවැත්ම නැතුව යනවා පුතේ. ඒ වුණොත් මොකද වෙන්නේ? ජීවය හට ගැනීමට අවශ්‍ය මූලික සිද්ධාන්තය නැතුව යනවා. ඒ නිසා සරල භාෂාවෙන් පුතේ ඕගොල්ලොත් නැහැ මාත් නැහැ. කවුරුත් නැහැ විභාගය අදන එකක් නැහැ පුතේ. ජනාධිපතිත් නැහැ විපක්ෂ නායකත් නැහැ. කවුරුත් නැහැ. ඒ වුණා නම් පුතේ මේ ලෝකෙ මීට වඩා මොකද්ද? සුන්දර වෙන්න තිබ්බා. හරි. එතකොට අපි ඔය කතා කරන පරිසර දූෂණය කියන කොටසේ අපි ඊළඟට කතා කරන්න යන මේ ඕසෝන් ස්තරය ක්ෂය වීම කියන සංකල්පය ඔබ පුතේ සෑහෙන කාලෙකින් ඉඳන් ආපු කතාවක්. පැහැදිලිද? දැන් ඕකට පළවෙනියටම දැන් ඔය ඕසෝන් ස්තරයේ ක්ෂය වීම වළක්වා ගන්න ප්‍රධාන තීරණයක් ගත්තේ පළවෙනියටම 1996 අර්ජුන රණතුංගගේ යටතේ පුතේ මොකද්ද? වර්ල්ඩ් කප් එක ගෙනාවු අවුරුද්දේ. ඒ කාලේ තමයි මොකද්ද? ඔය කියන වායු ගෝලීය ඕසෝන් ස්තරයේ ක්ෂය වීම කියන පාරිසරික ගැටලුවට අවශ්‍ය මූලික තීරණය ගත්තේ. ඒක මොකක්ද කියලා අපි ඉදිරියේදී කතා කරමු. සාමාන්‍යයෙන් ඕසෝන් ස්තරය කියන එක මේ අපි මිනිසා විසින් ඕන නැති මේ දේවල් කරේ නැත්තම් මේ ගොංගඩ කරේ නැත්තම් සාමාන්‍යයෙන් වායු ගෝලය තුල ඕසෝන් ස්තරය කියන එක නියත ඝනකමකින් යුක්තව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ස්ථීර ඝනකමක් තියෙන ඒ ඝනකමට අදාළව තමයි පුතේ මොකද්ද? ඔය පෙරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මොනවාද?
පාරජම්බුල කිරණ එනේවා ඍජුව පෘථිවියට වැටෙන්න දෙන්නේ නැතුව ඒකෙන් ටිකක් පුතේ උරාගෙන පොඩ්ඩක් සැර බාල කරලා තමයි අපිට එවන්නේ. අන්න එහෙම එවන අවුවට පිච්චෙන එක වලක්වාලන්න තමයි පුතේ ඔය ගෑන් ළමයිම ක්‍රීම් ගන්න. ඉතින් ඔයගලන්ට තේරෙනවා ඇති කෙලින්ම ඔය කියන කිරණ පෘථිවියට ආවා නම් ඔයිට වඩා පුතේ මොකද්ද? වියදම් වැඩි ගෑන් ළමයි. හරිද? එතකොට ඕසෝන් ස්තරය කියන එක නම් නියත ඝනකමකින් පවත්වා ගන්න ස්වභාවිකව යම් ක්‍රියාවලින් කීපයක් සිද්ධ වෙනවා. එතකොට අපි බලමු කොහොමද දැන් මේ උරා ගන්නවයි කියලා කොහොමද දැන් මේ ඔය කියන UV මේ පාරජම්බුල කිරණ කොහොමද මේ කියන ඕසෝන් ස්තරයේ විසින් උරා ගන්න කොහොමද කියන එක අපි බලනවා. අපි ගත්තොත් එහෙම දැන් මම ප්‍රධාන වශයෙන් ලියාගෙන තියාගත්තේ ඔයගලන්ටත් ලේසි වෙන නිසා දැන් මේ පියවර හතරකින් මේ තියෙන පළවෙනි පියවර මේ තියෙන දෙවෙනි පියවර මේ තියෙන තුන්වෙනි පියවර මේ තියෙන හතරවෙනි පියවර. උදේ මෙන්න මේ කියන පියවර හතරට අදාළව ඕසෝන් කියන වායුව O2 වායුවත් සමග ගතික සමතුලිතතාවයක පවතිනවා. පද්ධතියට අනවශ්‍ය විදියට බලපෑම් ඇති නොකරයි නම් පද්ධතිය තුල ඕසෝන් ප්‍රමාණය නියතව පවතිනවා. ඒ කියන්නේ අපේ අර ෆිල්ටර් වීම ගානට සිද්ධ වෙනවා. දැන් ඔයගොල්ලෝ බලන්න O2 කියන වායුව මෙතන තියෙන පුතේ OO දිත්ත බන්ධනයක්. ඔන්න ඔය කියන දිත්ත බන්ධනය කඩලා පරමාණුක ඔක්සිජන් දෙකක් හදන්න. මේ ක්‍රියාවලිය තාප මොකද්ද? බන්ධන කැඩීමක් නම් මේක තාප අවශෝෂකයි. මේ ප්‍රතික්‍රියාව මොකද්ද පුතේ? තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. ඊළඟට ඔය කැඩිච්ච O2 කැඩිලා ලැබෙන පරමාණුක ඔක්සිජන් එකක් තවදුරටත් O2ත් එක්ක ප්‍රතික්‍රියා කරන මොකද මේ පරමාණුක ඔක්සිජන් කියන එක නම් පුතේ මොකද්ද? ප්‍රතික්‍රියාශීලතාවය වැඩි. එතකොට මේ පරමාණුක ඔක්සිජන් එකක් තවදුරටත් O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා කවුරු බවටපත් වෙනවද? ඕසෝන් කියන එක නම හදනවා. මෙතන සිද්ධ වෙන්නේ පුතේ බන්ධන සෑදීමක්. බන්ධන සෑදීමක් තාප මොකද? 10යි. මේක ඩෙල්ටා H1 කියලා ගන්නම් මේක ඩෙල්ටා H2 කියලා ගන්නම්. ඊළඟට ඔය O3 කියන එක නම් පුතේ නැවත කැඩෙනව කවුරු බවටද? O2 සහ පරමාණුක ඔක්සිජන් බවට. ඒ ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. ඇයි? බන්ධන කැඩීමක්. බන්ධන කැඩීමක් තාප අවශෝෂකයි. බන්ධන සෑදීමක් තාප 10යි. අවසාන ප්‍රතික්‍රියාව O3 සහ පරමාණුක ඔක්සිජන් එකතු වෙලා O2 හදනවා. ඒකෙන් විපර්යාසයෙන් පුතේ මොකද? තාප 10යි. මොකද මෙතන බන්ධන සෑදීමක් සිද්ධ වෙනවා. එතකොට ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ කියන විදිහට පියවර හතරක් එහෙම නැත්නම් ප්‍රතික්‍රියා හතරක් නිරන්තරයෙන් සිදු කරමින් ඕසෝන් කියන ස්තරය නියත ඝනකමකින් පවත්වාගෙන යනවා. මේ කාරණා ටික එකතු වුණාට පස්සේ අවසානයේ පුතේ O2 සහ මොකද O3 වායුව අතර නැති මෙන්න මේ කියන ගතික සමතුලිතතාවය පවතිනවා. O2 සහ මෙන්න මේ O3 කියන වායුව අතර ඔන්න ඔය කියන ගතික සමතුලිතතාවය පවතිනවා. මේවා පුතේ පාඩුවේ සමතුලිතව ඉන්නවා නම් මුන් දෙන්නත් එක්ක සහයෝගයෙන් ජීවත් වෙනවා නම් ඕසෝන් ස්තරයේ ඝනකම නේද? අපි මොකද කරන්නේ? ඔතනට යවනවා වැඩකටම නැති එකේ. ඒකෝනේ මොකද වැඩකටම නැති එකේ කියවන පුතේ ගිය වෙලාව මොකද කරන්නේ? මේ මෙතන තියෙන පරමාණු ඔක්සිජන් එකක්ව අර ගන්නවා. ඉතින් පුතේ DNA කියලා මේ පියවර හතර සිදු වෙලා මේ ඕසෝන් ස්තරයේ නියත ඝනකමකින් පවත්වාගෙන යනකොට ඔය අස්සට එකෙක් ගිහින් ඉවරලා මොකද කරන්නේ? මේ අතරමැද මේ ප්‍රතික්‍රියා හතරේ තියෙන එක්කෙනෙක් එක ප්‍රතික්‍රියා කරලා එයාව අයින් කරගන්නවා. එතකොට පළවෙනි ප්‍රතික්‍රියාව ඩෙල්ටා H1 කියන එක නා බලන්න. ඩෙල්ටා H1 කියන ප්‍රතික්‍රියාව ඩෙල්ටා H3 කියන ප්‍රතික්‍රියාව. ඒ දෙන්නම පුතේ මොකද? තාප අවශෝෂක. ඔය දෙකේ එකතුවක් තියනවා නේද? මේ දෙන තාප අවශෝෂක. එතකොට ඩෙල්ටා H2 කියන එක නයි ඩෙල්ටා H4 කියන එක නයි මොකද පුතේ? y කියලා ගත්තොත් ඒක තාප 10යි.
දැන් කොහොමද ඕසෝන් ස්තරය කියන එක නා ඔය කියන උරා ගැනීම ඒ කියන්නේ අර ෆිල්ටර් වෙනවා කියලා කියන්නේ එන තාප කිරණ ටික සම්පූර්ණයෙන් පෘථිවි පෘෂ්ඨයට වැටෙන්න නොදී මගදී පුතියා යම් ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නවා. ඒක වෙන්නේ කොහොමද කියන තැනට අපි කතා කරනකොට පුතේ මෙන්න මේ delta H1 delta H3 කියන x කියන එකනාගේ අගය විශාලයි කාට වඩාද? y කියන එකනාගේ අගයට වඩා. ඒ කියන්නේ මේ පියවර 4 සිදු වෙමින් මෙන්න මේ කියන පියවර 4 සිදු වෙමින් ඕසෝන් ස්තරයේ නියත ඝනකමකින් පවත්වාගෙන යනකොට නිරන්තරයෙන් මේ ප්‍රතික්‍රියා දෙක සිදුවනකොට අවශෝෂණය කරගන්න තාප ප්‍රමාණය මේ ප්‍රතික්‍රියා දෙක සිදුවනකොට පිට කරන තාප ප්‍රමාණය වල හැම වෙලෙම වැඩි. එතකොට මේ කියන සමතුලිතයේ ඉදිරි ප්‍රතික්‍රියාව හරි මොකක් හරි මේ කියන අපේ ප්‍රතික්‍රියා දෙක මේ දෙක සිද්ධ වෙනකොට පිටවන තාප ප්‍රමාණය වැඩි නම් අවශෝෂණය කරන තාප ප්‍රමාණය මේ දෙන්න සිදු කරනකොට පිට කරන තාප ප්‍රමාණයට වඩා වැඩි නම් ඒතර ඕගොල්ලෝ බලන්න 500ක් අවශෝෂණය කරගෙන 200යි නම් පරිසරයට මුදා හරින්නේ එතනින් පල්ලෙහාට ඉන්නේ 200යි මෙතනට වෙනකම් 500ක් ආවා 1000ක් ආවා 1000න් 500ක් අවශෝෂණය කරගත්තා 200ක් විමෝචනය කරා එතකොට 1000ක් කිරණ පෘථිවියේ මේ සූර්යාගෙන් පෘථිවි පෘෂ්ඨයේ උතන්ට එනකම් ආවා කවුද 1000ක් එතකොට මෙයා කරන වැඩේ ඕසෝන් ස්තරයෙන් මෙයාගේ ක්‍රියාකාරීත්වය උදෙසා හරිද එයාගේ ක්‍රියාකාරීත්වය උදෙසා කිලෝජූල් 500ක් අවශෝෂණය කරගන්නවා. ඒත් දැන් කීයද? දැන් තියෙන්නේ 500 මෙතෙන් බලන්න එන්න 500. ආයි මේ 500ට මේ ප්‍රතික්‍රියා දෙක සිදු වීම නිසා තව 200ක් ඇඩ් වෙනවා. එතකොට 1000ක් ආපු එක මෙතනින් පල්ලෙහාට යන්නේ කීයද? 700යි. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය සඳහා පුතේ මොකක් වෙනවද? යම් තාප ප්‍රමාණයක් අවශෝෂණය වෙනවා. ඔන්න ඔය කියන විදිහට තමයි ඕසෝන් ස්තරයේ විශ්ීන් මොකක් කරන්නේ? අපි මේ පෘථිවියට එන සූර්ය කිරණ එන ප්‍රමාණය අඩු කරලා අපිට දෙන්නේ. සතුටු වෙයිද? හරි. එහෙනම් එච්චර පුතේ වැඩක් කරන ඕසෝන් ස්තරය පරිස්සම් කරගන්න දන්නේ නැහැ අපි. අපි පුතේ අපිට අවශ්‍ය වැඩ ටික කරගන්න කියලා අපි වායු ගෝලයට මුදා හැරෙනවා. එක්තරා වායුන් කොටාශ කීපයක්. අපි ඒක සම්බන්ධයෙන් වෙනම කතා කරමු. නමුත් ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඕගොල්ලන්ගේ විභාගයේ අහනවා මෙන්න මේ ප්‍රශ්නයක් ඕසෝන් ස්තරය නියත ඝනකමකින් පවත්වාගෙන යාම උදෙසා ඕසෝන් ස්තරය නියත ඝනකමකින් පවත්වාගෙන යාම උදෙසා ඕසෝන් ස්තරය තුළ පවතින ප්‍රතික්‍රියා අනුසාරයෙන් පැහැදිලි කරන්න කියලා මෙන්න තියෙන ප්‍රතික්‍රියා පියවර 4කින් සිද්ධ වෙනවා ඕගොල්ලෝ මෙන්න මේ කාරණේ පුතේ විශේෂ සටහනක් යටතේ ලියාගත යුතුයි මොකද හේතුව මේ ටිකත් මේ මොකේද රිසෝස් බුක් එකේ තියෙනවා පාරණයක තිබ්බ මේවත් තිබ්බ මේ ප්‍රතික්‍රියා තියෙනවා හැබැයි මේ විදියට කියන්නේ හරියට ෆිගර් එකක් අරගෙන මෙන්න මේ විදිය අගයන් ටිකක් අරගෙන මේ සමතුලිතතාවයේ තියෙන පද්ධතියක් තුළ මේ කියන තාප අවශෝෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පැහැදිලිව සඳහන් කරලා නැහැ රිසෝස් බුක් එකේ. ඒ නිසා ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? මේක පියවර 4 පුතේ ලියාගත යුතුයි. පියවර 4 ලියාගත යුතුයි. සමතුලිතේ ලියාගත යුතුයි. ලියාගෙන ඉවරලා මෙන්න මේ කාරණේ ලියාගන්න. පැහැදිලි මෙන්න මේ කාරණය ලියාගන්න. හරිද? මම ලියාගන්න. මම ලියාගන්න මේ පියවර 1, පියවර 2, පියවර 3, පියවර 4. මන්දේන මොකද සෑහෙන කාලයකට කලින් එක්තරා ෆිල්ම් එකක් බැලුවා මම මතක නැහැ නම. ඒකේ තියෙනවා පුතේ මේ ලෝක විනාශය වීම සඳහා ලෝක විනාශ වෙන්න පුළුවන් එක විදියක් විදියට මට මතක විදිහට 2012 මන්ද. හරි. සූර්යාගෙන් එන සූර්ය කිරණයක් දැල්ලා කෙරවර වගේ පෘථිවි පෘෂ්ඨයට ආසන්න වීම නිසා මොකද ඒ සූර්යාගෙන් නික්මෙන ඒ
තාප කිරණ වල ඒ දැල්ලක් සූර්යයාට නම් වීම නිසා මොකද වෙන්නේ පුතේ පෘථිවියේ උෂ්ණත්වයේ විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා අයිස් කණු දියවිලා මෝද ගොඩ ගැනීමක් වෙලා ලෝක විනාශයක් වෙනවා කියන එක සම්බන්ධයෙන් මොකද අදහසක් ඒ concept එකක් දාලා ඉවරයි ෆිල්ම් එකේදී මට මතකද 2002 තමයි හරි ඉතින් ඔය කියන සංකල්පය බුද්ධ ආගමේ පැහැදිලි කරනවා අර ලෝක විනාශයක් වෙනකොට මොකද ඉරවල් හතක් පායන කතාවක් මොකද වෙනව එකක් තියෙනවානේ ආලා තියෙනවද දන්නේ දැන් මේ පරිසර රසායනික පාඩම ඉගෙනගෙන මේ වෙලාවෙ පුතේ මේක ඉවර කරගන්න ආයෙ වෙනම පාඩම් කරන්න අරක මේක දේවල් තියාගන්න එපා මල වදේනේ හරි ඉතින් මෙන්න මේ දාලා තියෙන්නේ මොකද්ද කියලා අහනවා මේ තියෙන්නේ පරමාණුක ඔක්සිජන් සංකේතවත් කරන තාවුද මේ කමා දෙක දාන්නේ පරමාණුක ඔක්සිජන් කියන මෙතනක් දාන්න ඕනේ මේ පරමාණුක ඔක්සිජන් හැදෙන තැන් වල දානවා මේක සාමාන්‍යයෙන් පරමාණුක ඔක්සිජන් කියන සංකල්පය දෙන්න හරි මේ කමා දෙකක් දාන්න හරි හරි ඊළඟට මේ දැන් ඔය ඕසෝන් ස්තරයට හානිකාරක වන වායුන් ස්වභාවිකව ඔය ජිනිකඳු පුපුරායම ආශ්‍රිතව පිටවන මොනවාද සල්ෆ වායුව සල්ෆ අඩංගු සංයෝග වලින් ඔය ඕසෝන් ස්තරයේ විනාශ වීමක් සිද්ධ වෙනවා මතක තියාගන්න සාමාන්‍යයෙන් ඔය කියන ඕසෝන් ලේයර් එකේ තමයි පුතේ සාමාන්‍ය ප්‍රමාණයට උඩින් පිටන්නේ ඔක ඒ පිහිටුම් ප්‍රදේශවල ඕසෝන් ස්තරයේ තියෙන ප්‍රදේශවල මුළු වායු ගෝලීය ඕසෝන් ප්‍රමාණයෙන් 95ක් විතර තියෙන ඕසෝන් ස්තරය ආශ්‍රිතව. හරි ඒක මොකද ඔය ඕසෝන් කියන වායුව එච්චර හොඳ වායුවක් නෙමෙයි ඈ. ඕසෝන් කියන්නේ මල වදයක් පුතේ. හරි ඒක පැහැදිලි අජුක්ටක් ඉස්සරහට යනකොට දැන් මේකට අර ගිනි කඳු පුරලා ඔය එන ඔය ස්වභාවික ක්‍රියාවලීන් නිසා වායු ගෝලයට වායුන් මුදා හැරීම පුතේ ස්වභාව ධර්මයේ විසින් පාලනය කරගන්න. එතකොට මේ ගිනි කඳු පුරපු මේ වායුන් පුතේ පුළුවන් තරම් විසිරලා ගියාට පස්සේ හැමදාම පුතේ ওই ගෑස් සිලින්ඩර් පුරනවා වගේ ගිනි කඳු පුරන්නේ නැහැ. අනිත් එක හැමදාම පුරන්නේ නැහැ. ඒක පුපුරට වෙලා වායු වලට මුදා හැරුණාට පස්සේ ඒවා ඊට පස්සේ විසිරලා ගිහිල්ලා තුනී වෙලා ගිහිල්ලා අන්තිමට මේක පුණාද නැද්ද කියලා හොයාගන්න බැරි මට්ටමකටපත් වෙනවා. ඉතින් එතකොට දැන් ඔය ඔන්න හරි එතකොට ඔය කියන මේ ඕසෝන් ස්තරය විනාශ වෙන මේ වායුන් ස්වභාවිකව ඇතිවන වායුන් ස්වභාවික වායු වලට වායුන් එකතු වීම නිසා ඇතිවන බලපෑම ඇත්තටම අඩුයි. මොකද හේතුව ඒ වායුන් පුතේ වායු ගෝලයට එකතු වන විද්‍යා සහ ඒ ප්‍රමාණය ඉතාමත් පොඩි. නමුත් මිනිසානේ පුතේ ඕකනේ හැමදාම මොකද්ද අපිට මොන හරි කරන්න උත්සාහ කරන්නේ. කවුද? මිනිසා. හරි මිනිසා විසින් ඔය කියන ඕසෝන් ස්තරය විනාශ කරන්න විවිධාකාර වූ වායුන් කීපයක් වායු වලට උදාහරණ. මේක ප්‍රධාන වශයෙන්ම CFC වායුව, BFC වායුව, ක්ලෝරෝෆ්ලෝරෝකාබන්, බ්‍රෝමෝෆ්ලෝරෝකාබන් සහ නයිට්‍රජන් ඔක්සයිඩ් කියන වායු. ඔන්න ඔය කියන වායු පරිසරයට උදාහරණ. එතකොට මේ CFC කියන වායුව ඔයගොල්ලෝ හොඳටම දන්නවා. හරි හැබැයි තව ටික කාලයක් යනකොට ගොඩක් කට්ටිය මොකද? ඔයගොල්ලෝ දන්න CFC කියන වායුවම වායු වලට උදාහරණ ප්‍රධාන ආකාරයක් තමයි ශීතකරණ වල කූලින් ගෑස් විදිහට පාවිච්චි කරන ඔය කියන CFC වායු පාවිච්චි කළේ ඊට පස්සේ AC වල එයාර් කන්ඩිෂන් වල ශීතකාරක වායු විදිහට පාවිච්චි කරා ඔය CFC කියන වායුව. ඒ වගේම BFC කියන එක නතර පාවිච්චි කරනකොට ඔය මේ මොනවාද සුවඳ විලවුන් වල ඔය ස්ප්‍රේ කරනකොට අර විසිරුම්කාරක විදිහට ස්ප්‍රේ වෙන්න වටේට පාවිච්චි කරන ඔන්න ඔය කියන වායු. ඒවා පාවිච්චි කරනවා. ඒවත් ඔය ක්ලෝරෝෆ්ලෝරෝකාබන් කියන වාසිත පාවිච්චි වෙනවා. ඉතින් අපිට ඔය කියන මේ හානිකාරක වායු CFC කියන ඒවා BFC කියන මේ නයිට්‍රික් ඔක්සයිඩ් කියන එක වල මොකද්ද? ඔය මේ ජෙට් වල එහෙම අර අධික තාපයක් මුදා හැරෙන නිසා ඒවා ගමන් කරනකොට මොකද වෙන්නේ වායු ගෝලය ආශ්‍රිතව නයිට්‍රජන් කියන එක N2 වායුව ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ඔය කියන
වායු වල නයිට්‍රජන් ඔක්සයිඩ් උදාහරණයක්. ඉතින් දැන් අපි මෙන්න මේ කියන මේ හානිදායක වායුන් ටිකක් හඳුනගෙන විශේෂයෙන්ම CFC කියන වායුව හරි ඔව් සුපර්සොනික් ජෙට් ඒවා පාවිච්චි ඒවාදිත් ওই අධික තාපයක් උදාහරණයක්. හරි. එතකොට මේ ගෑස් සිලින්ඩර් පුපුරේ මොනවාද පුතේ ඒවත් එක බලනකොට හරි කියලා සමහරවිට සාධාරණීකරණය කරගන්න පුළුවන් පුතේ ඒක හරි ඒගොල්ලෝ එතකොට මේක හරි ඊළඟට අපි කතා කරනවා මේ ඔය දැන් CFC වායුව එකේ ෆ්‍රියෝන්ස් කියලා කියන්නේ මොනවද කියන එක. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මේ ෆ්‍රියෝන නෙමෙයි පුතේ. ෆ්‍රියෝන කියන්නේ ඉස්රේල්ගේ ගැන සතා නෙමෙයි. ෆ්‍රියෝන්ස් ඔය කාබන් එකකින් කාබන් දෙකකින් වගේ සෑදිච්ච ක්ලෝරීන් සහ ෆ්ලෝරීන් අන්තර්ගත මොනවාද? ඒ රසායනික සංයෝග අපි හඳුන්වන පුතේ මෙතන F අපිට ඕන එකක් මෙතන Cl 3ක් වෙන්න පුළුවන් නැත්නම් මේකත් S වෙලා මේ දෙක Cl වෙනවා ඔය ඕන කම්බිනේෂන් එකක්. මේ ක්ලෝරින් එකක් හරි තියෙනව නෙවෙයි. මේවා මොනවාද? අපි හඳුන්වනවා ෆ්‍රියෝන කියලා. ෆ්‍රියෝන කියන්නේ අර ඇල්කීන ඇල්කයින වගේ කාබනික සංයෝග වර්ගයක් ෆ්‍රියෝන කියලා කියනවා. ඒතර ඔන්න ඔය කියන ෆ්‍රියෝන කියන ඒ සංයෝග විසින් මොකද කරන්නේ? වායු ගෝලයේ ඔය ඕසෝන් ස්තරයේ ක්ෂය වීමට හේතුකාරක වන වායු තමයි පුතේ ෆ්‍රියෝන කියන්නේ. ඒගොල්ලෝ මේ CCl බන්ධනය මේගොල්ලෝ වාෂ්පශීලයි. වාෂ්පශීල නිසා මොකද වෙන්නේ? පහළ වායු ගෝලයේ රැඳෙන්නේ නැතුව ඩක් ගාලා ඉහළ වායු ගෝලයට ගමන් කරනවා. ඉහළ වායු ගෝලයට ගමන් කරන වෙලාව මොකද කරන්නේ පුතේ? ඔය CCl බන්ධනේ කැඩිලා ක්ලෝරින් මුක්ත කරන්නක කොහෙද? වායු ගෝලයට උදාහරණ. හරි නේද? එතකොට තමයි ෆ්‍රියෝන කියන සංකල්පය ඕගොල්ලෝ ලියාගත්ත යුතුයි. මේ ෆ්‍රියෝන කියන දේ වල ඔතන මේ දෙන අඳගන්න උදාහරණයකට ඔය දෙන අඳගන්න මම පොඩි විශේෂ කාරණයක් කියන්නේ ටක් ගන්න ගන්න මේ දෙන ෆ්‍රියෝන කියන්නේ කවුද කියන්නේ? ඒතර ඒක පුතේ හයිඩ්‍රජන් නෑ ක්ලෝරින් විතරයි ඉන්නේ. හරි? දැන් මේ CFC වායුව ස්වභාවික ඔය ෆ්‍රියෝන්ස් කියනවා පුතේ ස්වභාවිකව කිසිම ආකාරයකින් වායු වලට එකතු වෙන්නේ නැහැ. ඔය අනිවාර්යෙන් වායු වලට එකතු වෙන්නේ මොකක් කරාද? අනිවාර්යෙන් මිනිසාගේ මැදිහත් වීමකින් තමයි ඔය කියන වායුන් වායු වලට එකතු වෙන්නේ. එහෙම එකතු වුණාට පස්සේ ඔය කියන මේ වායුන් සාමාන්‍ය ස්ථායීතාවයෙන් වැඩි මේගොල්ලෝ ස්ථායී පුතේ ඒ නිසා වායු වලේ වැඩි කාලයක් පවතිනවා. මේ හිටිය මේ නෑනම් පුතේ නැත්තම් පුතේ අපිට හිතාගන්න මේක අග්ගාලා නැති වෙලා යනවනේ කියලා. මොකද මේගොල්ලෝ ස්ථායී නිසා වායු ගෝලයේ වැඩි කාලයක් පවතිනවා. හැබැයි ඒ වගේ මේගොල්ලෝ මොකද? වාෂ්පශීල නිසා මොකද වෙන්නේ? ඉහළ වායු ගෝලයට ගිහිලා ඉහළ වායු ගෝලයේ තියෙන ඉහළ උෂ්ණත්වය හේතුවෙන් ඔය CCl බඳුන කැඩෙනවා. පුතේ කැඩලා ක්ලෝරින් මුක්ත කණ්ඩක සෑදීමක් සිද්ධ වෙනවා. මොනවද වෙන්නේ? ක්ලෝරින් මුක්ත කාණ්ඩක සෑදීමක් සිද්ධ වෙනවා. මොකද මේ CFC වායුව කෙලින්ම ගිහිලි වෙලා ඕසෝන් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මේ මම ආවේ මොකද්ද? ඕසෝන් විනාශ කරන්නයි නේද? ඒ නිසා කරුණාකරලා මට ඕසෝන් විනාශ කරන්න දෙන්න කියලා මේක ගිහලා ඕසෝන් එක කෙලින්ම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මේගොල්ලෝ කැඩෙනවා පුතේ. කැඩලා හැදෙන මේ ක්ලෝරින් මුක්ත කාණ්ඩක කියන එක කරලා තමයි තාත් එකද ඕසෝන් එක ප්‍රතික්‍රියා කරන්න හදන්නේ. හරි? ඒක ඍජු ඕසෝන් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ ප්‍රතික්‍රියා කරන ආකාරය මම පැහැදිලි කරන්නම්. එතකොට දැන් ওই ක්ලෝරින් මුක්ත කණ්ඩක සෑදීම නිසා තමයි ওই ක්ලෝරින් මුක්ත කණ්ඩක මගින් තමයි මොනවද වෙන්නේද? ඕසෝන ස්තරය ක්ෂය වීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒක ඔයගොල්ලෝ තේරෙනවා මෙතන මේ ක්ලෝරින් මුක්ත කණ්ඩක කියන එක නා ඕසෝන් එක ප්‍රතික්‍රියා කරනකොට
ඒක කියන පරමාණු ඔක්සිජන් අතර ප්‍රතික්‍රියා කරලා O2 සහ OCl කියන තවත් මුක්ත කාණ්ඩයක් හදනවා. මේ තියෙන්නේ ඔය ගිය ක්ලෝරින් මුක්ත කාණ්ඩය. එතකොට ඕගලන්ට සරල භාෂාවෙන් තේරෙන්න ඕනේ ක්ලෝරින් මුක්ත කාණ්ඩකයක් ඕසෝන් ස්තරයත් එක්ක ගැටෙන්න පුළුවන් විදිහට ක්ලෝරින් මුක්ත කාණ්ඩක නිෂ්පාදනය කරන්න පුළුවන් ඕනම එක්කෙනෙක් කවුද? ඕසෝන් ස්තරයට හානි සිදු කරන එක්කෙනෙක් විදිහට සලකන්න පුළුවන් අපිට. පැහැදිලිද? ඕසෝන් ස්තරයට හානි සිදු කරන එක්කෙනෙක් විදිහට සලකන්න පුළුවන්. දැන් අපි බලමු මෙන්න මේ දේ. මේ කියන ඕසෝන් ස්තරයට මේ ප්‍රතික්‍රියා කරලා හැදෙන කවුද? OCl කියන මුක්ත කාණ්ඩකය අර ඕසෝන් කියන එක කැඩෙන ප්‍රතික්‍රියාවක් අපි කතා කරා නේද පුතේ? O2 සහ පරමාණු ඔක්සිජන්. අර පියවර 4න් O2 කියන එක ඕසෝන් කියන එක O2 සහ පරමාණු ඔක්සිජන් බවට කැඩෙන අර ප්‍රතික්‍රියාවක් කතා කරන්නේ. අන්නේ ප්‍රතික්‍රියාවේදී කැඩිලා හැදෙන මෙන්න මේ පරමාණු ඔක්සිජන් එක මෙදී පරමාණු ඔක්සිජන් එක කවුද ප්‍රතික්‍රියා කරන්නේ? ඔය කියලා OCl කියන එක ප්‍රතික්‍රියා කරලා මේ O සහ මේ O ප්‍රතික්‍රියා කරලා O2 හැදෙනවා. නැවතත් ක්ලෝරින් මුක්ත කාණ්ඩකයක් හැදෙනවා. ඒ කියන්නේ මම පොඩ්ඩක් ආයෙ පැහැදිලි කරන්නම්. හරි මහන්සි නෑ නේ පුතේ ඔයගොල්ලන්ට. ආමිකලා මහන්සිද නෑනේ. හරි මහන්සි නම් පුතේ වතුර ටිකක් බොන්න. වතුර ටිකක් බොනකොට ඔය ඔළුවේ පුතේ මැටි වගේ ටිකක් හිර වෙලා තියෙන මැටි හිර වෙලා තියෙනකොට තමයි මොකද්ද? අර ස්නායු වැඩ කරන්නේ නැතිකොට මැටි හිර වෙලා තියෙනකොට තමයි මොනවා වෙන්නේ? ස්නායු වැඩ කරන්නේ නැතුව ගියාම මේ නිදිමත වගේ හැදෙන්නේ. උතර වැඩිපුර වතුර ටිකක් බිව්වම මේ මැටි ටික පුතේ දිය වෙලා යනවා. ඔයා පුතේ බයොලොජි වලදී කියලා දෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට මේ කියන O3 කියන එක දැන් අර ක්ලෝරින් මුක්ත කාණ්ඩකයක් වායු ගෝලයට ඕසෝන් ස්තරයත් එක්ක ගැටුණොත් සිද්ධ වෙන කාරණේ ගැන පුතේ මම කතා කරනවා. හරි? එතකොට මේ ක්ලෝරින් කියන මුක්ත කාණ්ඩකයක් නිෂ්පාදනය කරමු මෙන්න මේ ෆ්‍රියෝන කියන ඒවා ඕසෝන් ස්තරය ගාවට ඇවිල්ලා ඒකටත් පුතේ මේ පල්ලයට එලා ඉන්නේ නැතුව යන මගුලය ගිහලා ඕසෝන් ස්තරය ගාවටම ගිහලා බන්ධනය කරනවා. ඇයි ඕසෝන් ස්තරය ඒ හැරිට යනකොට ඇතිවන විචාරය මොකද හිතනකොට උඩට යනකොට ඇතිවන තාප කිරණ වැඩි නිසා ඒ ඉහළ උෂ්ණත්වයේදී මේ බන්ධන කැඩෙනවා. කැඩලි වෙලා මුක්ත වෙන ඒ ක්ලෝරින් මුක්ත කාණ්ඩකය මොනවා කරනවද? ඕසෝන් එක ප්‍රතික්‍රියා කරලා OCl කියලා මුක්ත කාණ්ඩකයක් කරනවා. මොනවාද? මුක්ත කාණ්ඩක. අන්නේ මුක්ත කාණ්ඩකයේ ප්‍රතික්‍රියා කරනවා අර පියවර 4 අර ලස්සනට සමතුලිතතාවයක් ඇති කරගැනීමෙන් ස්වභාවික සමතුලිතතාවයක් ඇති කරගැනීමෙන් තිබ්බ අර පියවර 4න් එක පියවරකදී පුතේ මොකද්ද? මේ O3 කියන එක කැඩෙන O2 සහ පරමාණු ඔක්සිජන්. අන්න ඒ ඔක්සිජන් එකත් එක මේකම තිබ්බා. ඉතින් පුතේ ඔයගොල්ලන්ට තේරෙනවද මේ O3 කියන එක O2 සහ පරමාණු ඔක්සිජන් වලට කැඩිලා මේ පරමාණු ඔක්සිජන් නැවතත් O3 එකක් එක්ක ක්‍රියා කරලා O2 හැදිලා ඔන්න ඔය විදිහට ගතික සමතුලිතතාවයක තිබ්බ පද්ධතියේ මේ හැදෙන ඵලයක් ඔය ප්‍රතික්‍රියා 4න් හැදෙන ඵලයක් මේ කියන වෙනස් ප්‍රතික්‍රියාවකට සහභාගී වීම නිසා මොකද වෙන්නේ? අර සමතුලිතතාවයේ බිඳ වැටෙනවා. නිරන්තරයෙන් O3 කියන එක අපිට O2 සහ පරමාණු ඔක්සිජන් බවට පත් වෙනවා. ඒ කමක් නැහැ කියමුකෝ මේ ගිය එක ඔහොම දෙයක් කරලා හරි වැඩි ඉවරයි කියමුකෝ. එහෙම නැහැ නේද? මේ ක්ලෝරින් මුක්ත කාණ්ඩය ආයෙ හැදෙනවා. මේක ආයෙ තව O3 එකක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ පුතේ අද නෙමේ 1996 මොන්ට්‍රියල් සම්මුතිය කියලා එකක් කරා පුතේ CFC කියන වායුව භාවිතා කරන ඔය මොනවාද? CFC කියන වායුව භාවිතා කරන දැන් හරිද පුතේ? දැන් හරිනේ? හරිද? හරි. CFC වායුව භාවිතා කරන ඒ ශීතකරණය පුතේ ඉවත් කරා. හැබැයි මතක තියාගන්න ඔය ඒ කාලේ ඉඳන් ඔය දන්නේ නැතුව හරි දැනගෙන හරි ඔය ගෙනාවු මොන ටිකද ඕසෝන් ස්තරයට යවපු ක්ලෝරින් ඔය CFC වායුව හරි ඔය ඕසෝන් ස්තරය විනාශ කරන්න යවපු වායු ටික තාම තියෙනවා ඇති පුතේ මොකද්ද මේ ඒ කියන්නේ වෙනත් මොකක් හරි ක්‍රියාවලියක් සිද්ධ කරලා ඔය කියන ක්ලෝරින් මුක්ත කාණ්ඩකට ඉවත් වෙනකම් කියන්නේ අද නැවතුවත් මොකද මේ තියෙන ඕසෝන් ස්තරය තවමත් ක්ෂය වෙමින් යනවා.
එදා නැවතුවත් තාමත් ඒක ෂෙයා වෙනවා. යාදෙද? එතකොට ඒකනේ කියන්නේ අද ඔය කරන පව් කරන එක නැවතුවත් පුතේ මොකද? කරපු පව් කියනවා තව සෑහෙන කාලයක් ගෙවන්න. අද නැවත ඒ නැවිදි නවත්තලා වැඩක් නැහැ නේද? තව එන කාලයක් නැහැ නේ අපිට ජීවත් වෙන්න නේද? ඔන්න ඔය ටික තාතල්ලේ කිව්වොත් කියලා කාලා බීලා නේද? අර කියන්නේ කන්න ඕනේ බොන්න ඕනේ. ආතල්ලේ ඉන්නෝනේ කියලා එහෙම කීම ඉන්න පුළුවන්. අර දැන් සමහරවම තියෙන්නේ කෝකන පුතේ. ආමග කෙටි යායතු මග දුර නෙමෙයි. ආපු ටිකේ තාතල්ලේ හිටියනම් තව ටික කාලෙකින් ඉන්නේ ওই ටික තාතල්ලේ ඉඳලා මැරලා යනවා. දැන් පව් කරන එක නැවතුයි කියලා මොකද්ද? අපි නිකන් සෝවන් වෙන්නේ නැහැ නේ කෙට. ඔන්න පුතේ ලොජික්. හරි. ඉතින් මේ හොඳයි ඉතින් ඕවා. අපි මම මේ කතා කරේ ඕසෝන් ස්තරය කියන එක ෂෙයා වෙන්න හේතුකාරක වන වායු එදා අපි නෙමෙයි අපි ගෑවිලාවත් නැතුව යවපු වායු තාම ඕසෝන් ස්තරය විනාශ කරමින් පවතින. එහෙනම් දැන් අපි ඊළඟට කරන්නේ මොකද පුතේ? ඒ ආශ්‍රිතව පවතින ඕසෝන් කියන එක නම් ඕසෝන් ස්තරය තුළ පවතින ওই කියන වායු නිවත් කිරීමක් සිදු කළ යුතුයි. අපිට එහෙම ගිහිල්ලා මේ මූලිකත්වය අරගෙන පුතේ ඕසෝන් ස්තරයට හානිකාරක වායු නිවත් කරන්න බෑ. අපිට ඊට වඩා වැඩ තියෙනවා. ඩොලර් නෑ. හරි. ඒක හොයාගන්න තියෙනවා. ඉතින් ඒ ඇස්සේ ඕවා හොයන්න යන්න බෑ පුතේ. හරි. ඉතින් මේ තේරෙනවද දැන් ඔය කියන මේ ශීතකාරක වායුවක් විදියට අපි පාවිච්චි කරපු වායුව මම මේක ලියන්න මේ ක්ලියවන්න. හරි. ශීතකාරක වායුවක් විදියට පාවිච්චි කරපු වායුව අයින් කරා නම් දැන් ඒකට මොකක් හරි එකක් තියෙන්නේ බෑ පුතේ. නේද? තව ටික දවසක් ගියාට මූ හරියන්නේ නැහැ වෙන එකෙක් ඕනේ කියලා වෙන එකෙක් පත් කරගෙන ඉවරලා ඊට පස්සේ ආයෙ කියන්න අපි ඌ හරියන්නේ නැහැ වෙන එකෙක් ඕනේ කියලා නෝ පුතේ. එහෙම බෑ. මේ ඕසෝන් ස්තරය විනාශ වෙන එක පුතේ අපිට විතර නෙවෙයි මුළු ලෝකෙටම වැඩි එක්කෙන වෙලා යන වැඩක්. ඒ නිසා මොකද්ද මේක මුළු ලෝකෙම එකතු වෙලා ගන්න ඕන තීරණයක්. ඒකෝර ඒගොල්ලෝ අර CFC වායුව වායු වලට උදාහරණ සියලුම දේවල් නැවතුවා. හැබැයි අපි මේ කියන වායුව වෙනුවට විකල්ප වායු විදියට CFC වායු වෙනුවට පළවෙනියට පාවිච්චි කරපු විකල්ප වායුවක් තමයි HCFC කියන්නේ. ඒතකොට HCFC කියන්නේ හයිඩ්‍රෝ ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් කියන. අර CFC වල ක්ලෝරින් ෆ්ලෝරින් කාබන් විතර තිබ්බේ. ඒකේ ක්ලෝරින් හරි ෆ්ලෝරින් හරි එකක් වෙනකොට හයිඩ්‍රජන් පරමාණුවක් ආවම පුතේ අපි හඳුනනවා මොකද්ද? හයිඩ්‍රෝ ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් කියලා. මම එන්න ඒක ගැන කතා කරන්න. ඊට පස්සේ ඒකේ ඇති වෙනා යම් ගැටලු කීපයක් ඒ මොනවාද කියලා මම කියනවා. ඊට පස්සේ ඒක වෙනුවට දෙවෙනි විකල්පයක් විදිහට පාවිච්චි කරා HFC වායුව හයිඩ්‍රෝ ෆ්ලෝරෝ කාබන්. එතකොට දැන් ක්ලෝරෝ නෑනේ ක්ලෝරින් නෑනේ. එතකොට CFC වෙනුවට CFC ගේ මේ ක්ලෝරින් උස්සමණ්ඩ කියන පුතේ ඔක්කොම දේවල් කරේ. මේ ක්ලෝරින් නැති එක පාවිච්චි කරා. හයිඩ්‍රෝ ෆ්ලෝරෝ කාබන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මුන් දෙන්න මොකද්ද? ඕසෝන් ස්තරය විනාශ කරන්නේ නැහැ. හරි. මේ මුන් දෙන්න පුතේ ඕසෝන් ස්තරය විනාශ කරන්නේ නැහැ. එතකොට ඒක ගැටලුවක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය HFC වායුව සහ HCFC කියන වායුන් දෙකම එන ගහන විදියට පුතේ ගෝලීය උණුසුම වැඩි කිරීමට හේතුකාරක වන හරිතාගාර ආචරණයට බලපානවා. සාමාන්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුව හරිතාගාර ආචරණය කෙරෙහි බලපාන බලපෑම වගේ දහස් ගුණයකට වඩා වැඩි බලපෑමක් පුතේ මේ වායුන් සිද්ධ කරනවා. මේක පුතේ අර මොකද්ද කියන්නේ අටුව කඩලා පුටුවා දෙන නැවරදුනා. හරි. ඒක හරියට පුතේ මොකද්ද? ඕනේ කො හරි පොඩ උදාහරණ තියනවා කියන්නේ. හරි. එයා ඉකල මෙයාව දාලා හරියන්නේ නැහැ පුතේ. මොකද එයත් එකයි මෙයත් එකයි. මේක පුතේ වෙන විදියකට මේ හානිදායකයි මේ හානිදායක බව නැති කරන්න මොකද්ද? මේක අවුලනවා. මහා සෝනාගෙන් ඇති වෙන බලපෑම අයින් කරන්න කියලා පුතේ දීවියක් ආව අපි සංආවගේ වැඩ තමයි වෙලා තියෙන්නේ. කොහෙද? මෙතන මොනවද හිතන්නේ? හරි. මෙතන මොකද්ද? මහා සෝනාගෙන් එන බලපෑම නැති කරන්න කියලා හිතාගෙන පුතේ අපි දීවියක් ආවා. මෝහිනී ළඟ ඉන්නේ පාපුතේ වැඩක් නැහැ. ගෑනු කරානේ හරි. එතකොට මේක වෙනුවට මේ දෙන්නගෙන් එකෙක් ගෙනාවට පස්සේ මේක හරි මේක ඕකේ. කියන්නේ ඒගොල්ලෝ ඕසෝන් ස්තරයට දෙන්නේ ඉඟුරු නෑ පුතේ. දැන් ඉඟුරුත් වෙන ගන්න ඉඟුරු දීලා මිනිස් ගත්තා වගේ හරි. එතකොට දැන් ඕගලන්ට තේරෙනවද පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කාලේ වගේම තමයි මොකද මේ කාලෙත් ඔය සිද්ධ වෙන දේවල්. හරි අන්තිමට ඉතින් අපිට හිතා ගන්න තියෙන්නේ මොකක්ද දන්නවද පුතේ?
ඔයගලන්ට හිත හදා ගන්න දෙයක් කියන්නේ දැන් ওই ගුරු දීලා මිරිස් ගත්ත කතාව ආවේ මොකද්ද? අර පෘතුගීසි ලන්දේසි කාර්ය සීන් එක ගන්න ඕක හරි. එතකොට දැන් ඕගලන්ට තේරෙනවා අපිට දැන් මේ යන විදිහට පහෙන් පහටක් පුතේ අපි ඉගුරු දෙදී මිරිස් ගන්නවා. පස්සේ මිරිස් දීලා ඉගුරු ගන්න වගේ සීන් එකක් නේ. ඒතර ඕගලන්ට හිත හදා ගන්න එක දෙයයි තියෙන්නේ 1948 දී ලංකාවට නිදහස ලැබුණා කියන අදහස ඉතින් තියාගන්න කවදා හරි මුකේ මුංගෙන් රට නිදහස් වෙයි කියන දැන අපි ඉන්නවා. හරි. කර්මාන්ත රස ඇසලි පරිසර රසායනික පාඩම ඒවත් මේකට අදාළයි. මේදී ඒවත් බුදේ බලපානවා මේකට. දැන් මේ දෙන්නම වෙනකොට දැන් අද පාවිච්චි කරන පුතේ R600D ගෑස් කියලා එකක්. ඒ කාර්මික නම පුතේ R600D ගෑස් කියලා කියන්නේ. ඉන්ඩස්ට්‍රියල් නේම් එක. එයාගේ ඇත්ත නම isobutane කියන. මේ කාබන් මෙන්න මේ තමයි. මෙයාගේ සාමාන්‍ය නම පුතේ isobutane. නැත්නම් මෙයා මොකද්ද? 2 methyl propane කියන්නේ මෙයාට තමයි. 2 methyl propane. එකයි දෙකයි තුනයි මේ තියෙන මෙතිල් කාණ්ඩේ. මෙයා තමයි isobutane කියලා කියන්නේ. ice නෙමෙයි පුතේ iso. butane. මෙයා 2 methyl propane. හරි. එතකොට දැන් මේ කියන මේක නම් ලියා ගන්න පුතේ මේක මහර වැදගත්. ඔයගොල්ලන්ට සෑහෙන වටින දෙයක් මේ නම කිව්වේ මේ ටික ලියලා තියෙන එක. මේකේ ඔය HCFC කියන එක නා හරි. ඊට පස්සේ HFC කියන කට්ටිය ඉවත් වෙලා අනිත් වායුවක් අපි පාවිච්චි කරන්නේ මෙහෙම වෙනත් ඔප්ෂන් වලට යන්න හේතු වුණු කාරණා ටික අපි කතා කරමු. මේක ලියා ගන්න පුතේ. සරහනක් කියලා දාලා ලියා ගන්න. මොකද ලියන්න මේක? ඔයගොල්ලෝම වචන ලියන්නේ. මේකෙදී ක්ලෝරින් මුක්ත කණ්ඩක නැවත සෑදීම නිසා ඕසෝන් ස්තරයේ ක්ෂය වීම දිගින් දිගටම සිදු වෙනවා කියලා කියන්න ඕනේ. ලියාගන්න. මේක ලියන්න බා. කියන්නත් ගන්න. හරිද? මේක වැදගත්ම කාරණේ මේක ඈ. ඒක මොකද්ද? දැන් ඕගොල්ලෝ දැන් අපි දැන් මේ අමතර කාරණයක් මේ කියන්නේ මේ උගන් පෙන්නන බෝඩ් එකේ තියෙන එකයි. දැන් අපි පුතේ වායු ගෝලය සහ මොකද ඔය ජලයේ දූෂණය, පස් දූෂණය ඔය ටික කතා කරනකොට දැන් සාමාන්‍යයෙන් අපි මිනිස්සෙක්ට හිතෙන සමහර අදහස් තමයි ගොඩක් දුරට ඔය ෆිල්ම් වලට එහෙම පුතේ නිර්මාණයක් වීම සඳහා හේතු කාරණා. මිනිස්සෙකුට දැනට පවතින සිතුවිල්ලක් හරි දැනට පවතින හැඟීමක් හරි අනාගතේ මෙහෙම දෙයක් වෙයි කියලා මූට හිතන එක තමයි පුතේ මේක මොකද්ද? මිනිස්සුන්ට පෙන්වන්න උත්සාහ කරනවා. ගොඩක් දුරට ෆිල්ම් එකක් ගත්තොත් පුතේ එක්ක අතීතයේ සිද්ධ වෙච්ච අපි දැකපු නැති කතාවක්. එහෙම නැත්නම් අනාගතයේ පුතේ මොකද්ද සිද්ධ වෙන්න පුළුවන් කතාවක්. ඉතින් නැත්නම් මොකද්ද අපිට සිද්ධ වෙච්ච කතාවක් පුතේ අපිට දැනෙන විදිය අනුව වෙනස් වෙන විදිය. ඔන්න ඔය කියන කාරණා තුනට අනුව තමයි නිර්මාණයක් දී වෙන්නේ. ඒතකොට ඕකෙදී මිනිස්සු කුතුහලයක් තියෙන මිනිස්සු කැමති පුතේ අර පැරණි කතා සහ අනාගතයේ සිදුවන කතා සම්බන්ධයෙන් බලන්න. වර්තමානයේ සිදුවන කතා බලන්න වැඩිපුර කැමති විඳවන මිනිස්සු. තේරෙනවද? විඳවන මිනිස්සු. ඒක ඔයගලන්ට තේරෙයි. හරි? ඒතර අනාගතයේ වෙන්න පුළුවන් දේවල්
සම්බන්ධයෙන් කතා ඔය නිර්මාණ බිඳිනකොට ඔගොල්ලෝ විශ්වාස කරන එකක් නැහැ. නිකමට හිතන්නකෝ නයිට් රයිඩර් කියලා සීරීස් එකක් ටීවී එකක් මොකද කතාවක් ගියා නයිට් රයිඩර් කියලා අහලා තියෙනවා. අහලා තියෙනවා කතා කරන කාර් එකක්. බලලා තියෙනවද? එතකොට ඒ කතා මාලාව යන කාලෙදී විශ්වාස කරන්නේ මේ කතා මාලාව යන කාලෙදී අපිට පුතේ එහෙම කතා කරන කාර් එකක් හදයි කියලා ජීවිතේට විශ්වාසයක් තිබ්බේ නැහැ. එහෙම කාර් එක කතා කරනවා අපිත් එක්ක කතා කරනවා. එහෙම කාර් එකක් පදින මිනිස්සෙක් ඉඳී වගේ මොකද අදහසක් තිබ්බේ නැහැ. ඊට පස්සේ ඒ සීරීස් එක ඉවරනවත් එක්කම තව අවුරුදු 3ක් 4ක් අපි වයසට යනකොට කියන්නේ පොඩි කාලේ ඉඳන් ඉස්සරහට යනකොට එනවා වයිපර් කියලා. තව නාට්‍ය ෆිල්ම් එක දැන් කතා මාලාවක්. හරි. ඉංග්‍රීසියක්. ඒතකොට ඒකෙදි එතකොට මේ වයිපර් කියන කාර් එක දැක්කම පුතේ එහෙම කාර් එකක් ජීවිතේට හදන්න පුළුවන් වෙයි කියලා මම පෞද්ගලිකව හිතුවේ. යකෝ මාර කාර් එකක් නෙවෙයි. නම් පුතේ දැන් තියෙන කාර් ටික දිහා බැලුවහම ඒ කාර් එක වයිපර් කියන කාර් එක මොකක්ද කියලා හිතෙනවා. නයිට් රයිඩර් කාර් එක කියන්නේ පුතේ සුපිරි කාර් එකක් කියලා හිතන් හිටපුවා අපිට දැන් ඕක දැක්කොත් ඒ මොකද්ද? මේ දවස්වල ඔය අද සුද්ධ කර පුතේ අලුත් වාහන හදන්නේ ඒ වාහන ගණන් එක අන්න වගේ පරණ කසිකබල් වාහනයක් ගන්න අපි දාලා තියෙන්නේ. ඉතින් එතකොට ඕගොල්ලෝ බලන්න මේ දියුණු වෙච්ච විදිය. ඒක ඔය දියුණු වෙන එකේදී ඊළඟ ස්ටෙප් එක ඊළඟට අපිට ඇතිවන ප්‍රශ්නයක් අපිට මේ පුතේ සමස්ත මිනිස්සුන්ට දැන් මේ කොරෝනා වගේ වෛරස් එකක් ඇවිල්ලා මේ අමතර කාරණා කතා කරන්නේ මොකටද? විභාගය තුල ලියන ප්‍රශ්නය පෝෂණය කිරීම සුදුසුයි. හරි. දැන් අපේ පාඩමේ කතා ටික ඉවරයි. මේ පාඩමේ කතා ටික තමයි චුට්ටයි ඉවරයි. ඒක ඊළඟට අපිට කතා කරලා තියෙන්නේ මොකද්ද? ප්‍රකාශ රසායනික දූමිකාවකයේ සංකල්පය. එතකොට දැන් ඕගොල්ලෝ නිකන් හිතන්නකො මෙහෙම දැන් අද මට එක්කෙනෙක් හම්බුණා. ඒ පුද්ගලයා කියනවා මේ කොරෝනා වෛරස් එක ලෝක ජනගහනයෙන් 10%ක් විනාශ කරනකම් පවතිනවා ලෝකෙ. ඊට පස්සේ ඒක ලෝකෙ තුරන් වෙලා යනවා. ඕගොල්ලෝ try කරන්න ඕනේ 10% ඇතුළට නොයා ඉන්න. එච්චරයි වෙන්න ඕනේ. 10%ක් යනවායි කියලා කියනවා. ඒක තමයි concept wise. මොකද ලෝකයේ තිබ්බ ගොඩක් පුතේ යුද මේ තත්ත්වයන් ටික ටික නැති වුණා. ඇමරිකාව පුතේ ඉමිසරේ පැත්තකට වුණා ගොඩක් රටවල තිබ්බ යුද්ධ වලින්. එතකොට මොකද වෙන්නේ? දැන් යන්නේ පුතේ අභ්‍යන්තර යුද්ධ. හරිද? උඹට දෙන්නම්කෝ කියන පුතේ ගහන්නේ නැහැ. හරි බලය පෙන්වනවා ගොරෝමා එච්චරයි මොකද රුසියාවෙන් පුතේ බලය පෙන්වනවා චීනෙන් බලය පෙන්වනවා ඊපස්සේ ඇමරිකාවෙන් පුතේ දෙගොල්ලන්ට බලය ගහන්නේ නැහැ. හරි හරි ඉස්කෝලේ යන වලි වගේ පුතේ. වරින් කො බබේ ගාවත්තේ. හරි උඹලා යන්න ඔය පාරෙන් කියලා යන ඉතින් ගහන්නේ නැහැ. ගෞතම කුටි ගන්නවා කියලා දන්නවා ඔක්කොමලා. ඔන්න වගේ සීන් එකක් යන්නේ දැන්. එතකොට දැන් ඕගොල්ලෝ කවදාවත් හිතුවද මේ ජනගහනය තව වැඩි වෙනකොට දැන් මේ කොරෝනාවේ ජනගහන පාලනයක් සඳහා කියලා කියනවනේ එතකොට concept එක ඕක. පුතේ තව ටික දවසක් යනකොට නිකන් හිතන්නකෝ තව වැඩි වෙනවනේ මේක. එතකොට මොකද්ද කරන්නේ? එතකොට මේ ජනගහනයට මොකද්ද වෙන්න පුළුවන්? හරි මුහුද කොට කරනවා කියලා පුතේ ඔහොම කොට කරන්නත් බෑනේ. මෙහෙන් අරන්නේ දාන්න ඕනේ. හරි හැම රටේම පුතේ මොකද්ද? එහෙම මුහුද කොට කරලා නගර හදන්න බෑනේ. ලංකාවේ හැදුවට. එතකොට දැන් අපි ඊළඟ පියවර විදියට හඳේ අඟහරු ලෝකේ ජනාවාස ඇති කරනවා කියවහම ඕගොල්ලෝ පුතේ hina යනව නේද? පිසුදස තාම පෙන්නේ වත් ගිහලානේ හරියට. පිසු කියවන හඳේ ජනාවාස ඇති කරනවා. හරි. ඊට හාවත් එක්ක නඩු කියන්නේ නෙවෙයි. ඔය කතාව ඉන්න කතා කොටන්නේ. නමුත් ඔන්න ඔය වගේ හැඟීමක් තමයි පුතේ අපිට අර නයිට් රයිඩර් කාර් එක වයිපර් කාර් එක සම්බන්ධයෙන් මේ කාලේ තිබ්බේ. දැන් අවුරුදු 20කට වගේ කලින් මම කියන්නේ දෙනවද? එතකොට ලෝකයේ ඊට පස්සේ ඔය කියන ජනාවාස ඇතිවීමත් සමග වෙන වෙන රටවල් වෙන වෙන ලෝකවල හරි එහෙම ජනාවාස ඇතිවීමත් සමග ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි අභ්‍යවකාශය තුල ට්‍රැෆික් ඇති වෙනවා. දැන් අපි පාර යනකොට ට්‍රැෆික් එන්නේ. ඒ වගේ අභ්‍යවකාශය තුල ට්‍රැෆික් ඇති වෙනවා. ඊට පස්සේ හැප්පෙනවා. යන වාහන හැප්පෙනවා.
හැපිලා පුතේ ඒවා කෑලි මොකද්ද මෙහෙනම් කෑලි ටික දෙන්න එපා ඉන්ෂුරන්ස් එකට අපි කොහොම හරි කෑල්ල හරි එකතු කරගන්නවා ඉන්ෂුරන්ස් එකට ඒ ටික දුන්නාම පුතේ මොකද ඉන්ෂුරන්ස් එකෙන් සල්ලි පාස් වෙන නිසා අපි අවුල ගන්න අභ්‍යවකාශය තුළ සිදුවන ගැටීමකදී ඒ විනාශ වෙන කෑලි එහෙම අභ්‍යවකාශයට කොහොමද යනවා අන්න ඊළඟ ප්‍රශ්නයක් තමයි අභ්‍යවකාශය තුළ අන්න මේ වගේ අබලි ද්‍රව්‍ය දැනටත් ඒක ලෝකේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපිට තාම ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ පුතේ මොකද චිචි විතරයි චිචි නේද ඔව් චිචි විතරයි පුතේ තාම ලංකාවේ මොකද සැටලයිට් එකක් ඇවිල්ලා හරි ආඩම්බර වෙනවා අපි ඒ වගේ පුද්ගලික ලංකාවේ ඉන්න එක එයා යවුවා එහෙම මොකද තන්ත්‍රිකාවක් ඒතකොට වෙනස් රටවල වෙනස් රටවල පුතේ වගේ චන්ද්‍රිකා ඒ චන්ද්‍රිකා නෙමෙයි මේ මම අහන ඒ චන්ද්‍රිකා පුතේ උඩයවන්න බෑ හරි ගොඩක් උඩ ගිහිල්ලා දැන් වැටලා ඉන්නේ හරි එතකොට ඔය වෙන රටවල් යාර තොරතුරු එකතු කිරීම දා ඔය වගේ දේවල් හරි ඔයගේ තොරතුරු එකතු කිරීම දා අභ්‍යවකාශයේ මේ වෙනකොට පුතේ ඒගොල්ලෝ තරණය කරමින් ඉන්නවා ඉතින් අන්න එතකොට ඇති වෙලා තියෙන ප්‍රශ්න දැන් නිකන් හිතන්නක අපිට තියෙන මේ වායුගෝලීය දූෂණය වෙලා ආම්ල ගෑස් ඇති වෙන එක ඕසෝන් ස්තරය ඡය වෙන එක බ්ලා 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 ප්‍රශ්න. වෙන රටවල් වල වෙන්න තියෙන පුතේ ඕසෝන් ස්තරයට උඩින් තියෙන ප්‍රශ්න ටික. අපි තාම මේ යට ලේයර් එකේ ඉඳගෙන අපිට තියෙන පොඩි පොඩි ප්‍රශ්න ටික උන් ගණන් ගන්නවත් නැත්තේ ඒකයි. දැන් තේරෙනවද? මොකද අර හරියන්නේ නැත්තම් પાස්පෝර්ට් එක අරගෙන පිටරට යනවා වගේ උන් පුතේ තව ටික බලලා ওই රටවල මිනිස්සු මොකද හරියන්නේ නැහැ කියලා හඳට හරි යයි. ඒ වගේ සීන් එකක් තියෙනවා. හරි දැන් අපි කතා කරමු ඊළඟ කාරණේ මේ HCFC කියන එක තමයි මේ හයිඩ්‍රජන් පරමාණු තියෙන නිසා මෙන්න මෙතන පුතේ මෙයාගේ ඉන්න HCFC කියන එක නේ CFC කියලා මේකෙන් මේ CH බන්ධන වල පැවැත්ම නිසා මොකද වෙන්නේ මේ සංයෝගය අස්ථායි වෙනවා. ඒතකොට ඕසෝන් ස්තරය ගාවට යන්න කලින් මේගොල්ලෝ සාමාන්‍ය වායුගෝලය තුලදී මොනවා වෙනවද? වායුගෝලයේ පහළ ලේයර් එකේදී නියෝජනය වෙනවා. උඩ යන්නේ එතකොට පුතේ මොකද? යටදීම ඕසෝන් ස්තරය ගාවට යන්න කලින් හවුද? මේ කියන වායු නියෝජනය වෙලා යනවා. එතකොට ඕසෝන් ස්තරයත් එක්ක ක්ලෝරින් උත්සකණ්ඩ ගැටීමක් සිදු වෙන්නේ නැහැ. හැබැයි බැරි වෙලාවක් මේගොල්ලෝ ගියොත් අර ඉස්සෙල්ල සිදු වෙච්ච කාරණා ටික එහෙමම සිද්ධ වෙනවා. අර ඒ කියන්නේ මෙතන කලේ මේ ඒකට හොඳ විකල්පයක් හොයනව නෙමෙයි පුතේ. ඒ වෙලාවේ තිබ්බ විකල්පයක් ඉස්සරහට දැම්මා. මේකදී. ඒතකොට මේක මේ වායුගෝලය සාමාන්‍ය පහළ මට්ටමේදී වියෝජනය වෙනවා කියන තර්කයේ උඩ අපි ඒක පාවිච්චි කරන්න පටන් ගත්ත මිසක් ඒකෙන් ඕසෝන් ස්තරයට හානියක් සිදු නොවනවා නෙවෙයි. වෙනවා. එයා ගියොත් තමයි වෙන්නේ. හරිද? එතකොට ඔන්න ඔය කියන කාරණේ උඩ මේ න්‍යාය එතනදී ආරක්ෂා කරන මෙතන පුතේ අර ෆ්ලෝරෝකාබන් ක්ලෝරින් විතර නැන්නේ හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන් කියන මියත් වාෂ්පශීලයි මියත් පුතේ වියෝජනයට ලක් වෙන පහළ වායුගෝලයේ ඒ වගේම ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලෝ හරිතාගාර ආශ්‍රයයට හේතුකාරක වෙන එකයි. එතකොට ඕගොල්ලන්ට අවශ්‍ය වෙයි සියලුම සටහන් ඒවා මම PDF එකේ දාලා තියෙන ඕගලන්ට අවශ්‍ය PDF එක ඔයගලන්ට දාලා තියෙන්නේ. දැන් ඔය අවකාරණා දෙකට අමතරව මේ isobutane කියන එක නම් පාවිච්චි කරන R600 එක ඇස්පිරියන්සේ R600 කියලා මම කිව්ව මොකද ඒක ට්‍රේඩ් නේම් එක. හරි. ඒතකොට දෙවෙනි විකල්පය සහ තෙවෙනි විකල්පය කියන විකල්ප තුනට අමතරව මෙතනදී මේ විශේෂ සටහනක් තියෙනවා හයිඩ්‍රෝෆ්ලෝරෝ ඔලිෆින් කියන ඒවා නේ. හයිඩ්‍රෝෆ්ලෝරෝ ඔලිෆින් කියන ඒවා. එතකොට ඒවා මේ වගේම දැනට පාවිච්චි කරන එක. එතකොට ඒකෙදි මේ දැන් උතර වෙයි. ෆ්ලෝරින් වගේ දේවල් මේ වගේ ෆ්ලෝරින් සහ හයිඩ්‍රජන් සහ මෙතන දිත්ත බන්ධනයක් තියෙන නිසා මේක ප්‍රතික්‍රියාශීලතාවය කියන එක. ඒතකොට වායුගෝලයේ ඉරට යන කලින් මේගොල්ලෝ ප්‍රතික්‍රියාවට සහභාගී වෙලා නියෝජනය වෙනවා. හරි. එතකොට ඔන්න කියන කාරණා උඩ ඕසෝන් ස්තරයේ සමතුලිතව පවතින ආකාරය අපි කතා කරා. ඕසෝන් ස්තරයේ විනාශ වෙන්න පාවිච්චි වෙනවා අපි කතා කරා. ඕසෝන් ස්තරය ආරක්ෂා කරන්න මොකද කරනවද? ආරක්ෂා කරන්න ඉතින් ඔන්න ඔය ටික අනේක බලපන්න ඕනේ. හරි. නිකන් පුතේ අනවශ්‍ය විදිහට ඔව් හරි. ඕගොල්ලන්ට පුතේ දැන් ඔය මම දැක්ක අද ටීවී එකේ දානවා මේ
මොනවාද උත්සව සමයේ අනවශ්‍ය ගමන් බිමන් යන්නේ වලකින්න කියලා. ඒක ඕගොල්ලොත් පුතේ තේරුම් ගන්න ඕනේ මේ වගේ ප්‍රශ්නයක් මුළු ලෝකෙටම බලපාලා තියෙනවා. ඒ නිසා අනවශ්‍ය විදියට අභ්‍යවකාශය තුළ පුතේ හරි ඔය ජෙට් එකේම ගමන් කරන එක නවත්තන්න ඕනේ. හරි. පුළුවන් තරම් මොකද? පොදු ප්‍රවාහන දේවල් භාවිත කර යුතුයි. හරි එච්චරයි. එතකොට තිබ්බයි කියලා පේන්න ජෙට් වල එහෙම පුතේ එහෙම යන්න එපා. ඒගොල්ලෝ නිසා වායු ගෝලයට ඔය ඕසෝන ස්තරය විනාශ වෙන වායුන් එකතු වෙනවා. හරි හැමෝම කරනවා කියලා කරන්න යන්න එපා. තියෙන හින්දා කරන්න යන්න එපා. පුළුවන් තරම් අපි පුතේ ආරක්ෂා කරමු ඕසෝන ස්තරය. හරිද? හරි. එහෙනම් මෙන්න ඕසෝන ස්තරය විනාශ වෙන වළක්වන්න මේ දැන් උතන ඕසෝන ස්තරය විනාශ වීම කියන සංකල්පය සහ ඊළඟට මම අර මේ ප්‍රකාශ රසායනික ධූමිකාව කියන කොටස් දෙක එකතු කරලා මම පැහැදිලි කරන්නම්. තව පොඩි කාරණා ටිකක් තියෙනවා පුතේ මේ අපිට සාමාන්‍යයෙන් ලෝකේ ඔය පරිසර රසායනික කියන සංකල්පයත් එක්කම එකක් තමයි 5S කියන එක. සීනෝන මොකද සීනති ජපානයේ මොකද දිනනවා ඒක පැත්තෙන් කියනවා හරි. අපිට තියෙන 3R සංකල්පය කියලා එකක්. මොකද ඒක ඔය අලුත් විෂය නිර්දේශය තුන නෑ මම හිතන්නේ 3R සංකල්පය. 3R සංකල්පය කියන එක නා ඒක තමන්ගේ ජීවිතේට ගන්න ඕන දෙයක් ඈ. ඒක නිසා මම මෙතන වැරදිව කියන්නේ. මේ 3R සංකල්පය කියන එක ඇත්තටම තමන්ගේ ජීවිතේට ගන්න ඕන දෙයක්. මේ දැන් මේ මොහොතේ නම් ඔයගොල්ලෝගේ ජීවිතේට ගන්න පුළුවන් දෙයක් පුතේ මේ 3R සංකල්පය. මොකද්ද 3R සංකල්පය? දන්න කවුරුත් ඉන්නවද? පිළිවෙලට අවශ්‍යයි. පිළිවෙලට අවශ්‍යයි. පිළිවෙලට ගන්න නැත්නම් පුතේ ඒක කරන්නේ. මේ තුන දැනගත්තට වැඩන්නේ. මොකද පිළිවෙලට ගන්න නැත්නම්. පළවෙනි එක තමයි reduce කියන එක. අවම කරන්නේ. පළවෙනි එක reduce අවම කරන්නේ. පුළුවන් තරම් පරිසරයට හානිකාරක වන දේවල් අවම කළ යුතුයි. ඒක තමයි පළවෙනියටම කරන්න ඕනේ. අපි වුන් පුතේ මොකක් හරි කියුවා ඔබ පරිසරයට හානි වෙනවා එනවා රීසයිකල් කරමු. රීසයිකල් කියන්නේ පුතේ තුන්වෙනි එක ප්‍රතිචක්‍රීකරණය. reduce දෙවෙනි එක පුතේ reuse තුන්වෙනි එක recycle. reduce reuse recycle. reduce කරන්න කියන්නේ දැන් මේ ප්ලාස්ටික් ඕන නැත්තම් ඕනේ නැහැ. එපා පාවිච්චි කරන්න පුළුවන් තරම් මොකද අඩු කරන්න ප්ලාස්ටික් පාවිච්චි වෙන එක. දැන් ඇත්තම කතාව සරලම භාෂාවෙන් කියනවා මම මගේ පෞද්ගලික අදහස මම මෙච්චර උගන්න මේ කියන කෙමිස්ට්‍රි උගන්නලා ඊට පස්සේ පරිසර රසායන උගන්නලා ඔක්කොම හරි කර්මාන්ත රසායන උගන්නලා මධ්‍යසාර නිෂ්පාදනය කියන්නේ උගන්නලා මොකද ඇසිඩික් මොනවාද විනාඩි නිෂ්පාදනය උගන්නලා ඉතින් මම ඒව පාවිච්චි කරේ නැත්තම් පරිසර රසායන කියන එකත් මෙච්චර කරලා මම ඒ දේවල් පාවිච්චි කරේ නැත්තම් හරියට අපිට ඒක ඇත්තටම හරියන්නේ හොඳ නැහැ. එතකොට මම දැන් අදටත් කඩේකට ගියොත් බඩු දෙකක් තුනක් මොන ආහාරන පුතේ ගන්න තියෙන්නේ අරගෙන වාහනට දා ගන්නවා මොකද බෑග් එකයි කියලා කියනවා. ඒක පුරුද්දක් විදිහට ගිහිල්ලා. සමහරවල් කොච්චර කොහොම කිව්වත් හරි අත්‍යවශ්‍ය හාල් ටික විතරයි පුතේ ওই බෑග් එකට දාලා ගේන්න පුළුවන්. හාල් සීනි වගේ දේවල් විතර ඒව අතට අරන් ගෙන බැරි නිසා. ඒක ඕගොල්ලෝ පුරුදු වෙන්න. එතකොට දැන් ඔයා බෑග් 10ක් දැන් ඕක නම් මොකද්ද ඕක ගෙනාලා කොනකට දාලා පුච්චර ගමා ඉවරනේ. ඉවරයි. හැබැයි ඔයා එකතු කරපු වායු වල එකතු කරපු කාබන් ප්‍රමාණය පුතේ එක්කෙනෙක් ওই චුට්ට ගන්න එකතු කරාම ඇති. හරි. ඉතින් ඒ නිසා අමතක කරන්න එපා reduce කියන එක පළවෙනි එක. දෙවෙනි එක reuse. ඒක දැන් ඔය මොනවාද ෆුඩ් සිටි වල එන සපෝස් ඔය වගේ දේවල් වල පුතේ දැන් තියෙනවා ලොකු බෑග් එකක්. අපේ කට්ටිය පුළුවන් තරම් පාවිච්චි අපි ඉදන්නේ මොකක් සම්බන්ධයෙන්ද? අපේ කට්ටිය හිතනවා අර මොනවාද ඒකට කියන්නේ අමුතු දැනකට ඉන්න හරි අපේ කට්ටියගේ ප්‍රධාන සංකල්පය තමයි reduce කරන එක reuse කරන එක. අර බෑග් එකක් දෙන්නේ. හරි කීසුප් එකේ බෑග් එකක් දෙනවා. බෑග් එක රුපියල් 50. ඕක අරගෙන ඉතින් ආයි පුතේ ඕකෙන් බඩු ගේන්නේ නැහැ. තව රුපියල් 50 දීලා තව බෑග් එකක් ගන්න එක කරන්නේ. අපේ මිනිස්සු කොච්චර reuse කරනවද කියනවනේ හැමදාම පුතේ බෑග් එකක් ගන්න රුපියල් 50. රුපියල් 50 නම් මොකද කියලා බෑග් එකක් ගන්නවා. ඒ ගිහලා ගෙදර දානවා ආයි ඊළඟ දවස් කඩේ යනකොට ওই බෑග් එක අරන් යන්නේ නැහැ. ආයි තව බෑග් එකක් ගන්නවා. ඊකර නෙමෙයි පුතේ. හරි. අර බෑග් එක නිතර පාවිච්චි කරන්න කියන එක තමයි එතනදි කියන්නේ. අනිත් එක තමයි ලෝකේ මගේ මතය මේ මම කාලවකවාන තුල අධ්‍යයනය කරපු දේවල් වලින්
මේ බයිලා නෙමෙයි ඈ හරිද මේ ඔක්කොම පුතේ ඔයගලන්ට පේපර් එකට ලියන්න තියෙන කාරණා පේපර් එකේ ප්‍රශ්න ලියන්න පටන් ගත්තාම ලියනකොට බලන්නකෝ ඔය ලියන්නේ නැද්ද කියලා ඔය සැෂේ පැකට් කියලා තියෙන නේද රෙද්දවල අන්නේ ඔක්කොම නවත්තන්න ඕනේ රජේ ගත්ත හොඳම තීරණයක් ගත්තා නම් ගන්න එහෙම ගන්න ගත්ත තීරණයක් තිබුණා පුතේ කාලේ බෝතල් නවත්තනවා කියලා කිව්වේ මදේසාර කාලේ බෝතල් නවත්තනවා ඒ කාලේ බෝතල් නවත්තන්නේ රිඩියුස් කරන්න මොකද්ද භාවිතය අඩු කරන්න කාලේ බෝතල් නවත්තනවා කියනවා හරි ඇයි කාලා දී ගන්න සල්ලි නැති උන් ටික පුතේ භාගයක් කරන් බොන්නේ ඒතකොට යම් 100ට 5ක් හරි 10ක් හරි අඩු වෙනවා හරි බෝධිසත්වයෝ ටික පුතේ කොහොමද බෝතලේ ගානේ ගහනවා ඉතින් අර බෝතලේ ගානේ උන් ඉන්නේ ඒ ටික අයින් කරලා උන් වැඩ නැහැ පුතේ ඔය 100ට මං කිය ලෝක ජනගහනේ 110ක් අයින් වෙන කියලා අන්නේ සෙට් එකට වැටෙනවා උන් ටික කොහොමද ඇමරිකාව නිතරම ඒක වට්ටගෙන පුතේ නර පොඩු ගහනේ උන් ටික නේ බැරන ගන්න ඔය තාම හරි ගේමක් ගහන්න නැතු වෙන්නේ නැත්තම් උන් පුතේ දෙයක් හදලා අපිට දෙනවා උන් පාවිච්චි කරලා අඩු කරගනින්න ඔය මැරෙන්න ගන්න කොරෝනා වල නියම කරන්නේ නැහැ නේ පුතේ අපේ උන් කියන්නේ අපේ රටේ ඉන්න කුඩු ගහනේ උන් ටික වයසක සෙට් එක මැරලා ගියද ඉර කරන සෙට් එකේ ඉන්නේ හරි ඒ ආකාරය මතක නැහැ ඒ ආකාර වයසක මිනිස්සෙක් කියලා ජනන්ති හරි අපේ මිනිසුන්ට කොහොමද හිතන්න බෑනේ පුතේ වයසක සෙට් එකයි මොකද්ද කුඩු ගහනේ උන් ටිකයි මැරලා බලන්න කියලා මොකද පාර්ලිමේන්තුවේ ඉන්නේ වයසක සෙට් එක පුතේ උන් ටික තමයි කුඩු විකුණන්නේ එතකොට මොකද වෙන්නේ උන්ට වයසක සෙට් එක මැරලා හරියන්නේ නැහැ කුඩු ගහනේ මැරලා හරියන්නේ නැහැ උන් ජීවත් වෙන්නේ මේ දෙකින් හරි ඒ නිසා පුතේ ලංකාවට ඒක තාම මේ achieve කරන්න බෑ කියන්නේ අපිට ඒක යොදන්න බෑ හරි ඒක වෙනම කතාවක් reduce reuse recycle අපේ කට්ටිය ඔක්කොටම කලින් ඉස්සරහට දාගන්න ඕක තියෙනවද recycle කියන concept එක recycle කියන්නේ අපේ මේ ප්‍රශ්නෙට පිළියමක් හොයනකොට තියෙන අන්තිම කියවල අපි උන්ට ඉතින් පුතේ කෙලවෙන එක හරියට ඉතින් අන්තිම තැනින් පටන් ගත්තාම මොලේව කරන්නේ නැතුව කවද recycle කරන්න try කරනකොට පුතේ මොකද කරන්නේ රීසයිකල් කරන දැන් මම දැක්කා තරම් මිනිස්සුක් කියනවා කොහෙද මේ තියෙන කුළුකන්ද මොකද උත්තේ බ්ලූ මැන්ඩල් නේද කුළුකන්ද මිනිහා ටැග් කරලා දෙන්නම් කියලා කියන්නේ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවල භාජනය කරන්න පුළුවන් කියලා අල්ලා තාක්ෂණය සියල්ල තියෙනවා ඉතින් එතන ඒක ප්‍රතිචක්‍රීකරණය කරන්න ගත්ත ගමන් මොකද වෙන්නේ මම මේ ආණ්ඩුව කරනකොට හොඳ කියනවනේ ප්‍රතිචක්‍රීකරණය කරන්න වැඩ කියලා හදපු ගමන් පුතේ අර බිස්නස් කරන උන් ටිකට ප්‍රශ්නේ හරි ප්‍රතිචක්‍රීකරණය වෙනවානේ. ඉතින් අපි කොච්චර පාවිච්චි කර කවක් නැහැනේ කියන දැනට ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ දැන් අර මොකද්ද කියන්නේ? මොකද්ද මේ අර ඕගොල්ලන්ගේ ගෙවල් ඉස්සරහට කුණු දාලා යනවා නම් කවුරු හරි පුතේ ගෙදර කුණු දාලා යනවා නම් පුතා අනේ කමක් නැහැ උන්ට දාන්න තරක් නැතුව තියෙන අපේ ගෙවල් ඉස්සරහට දාන්න කියලා ඒ කුණු ටික අරන් වෙලා පුතේ පුතාගේ කොම්පෝස්ට් කෝර වලට දා ගන්නවා නම් එතකොට මොකද වෙන්නේ? අර එකක් දාපු එක දෙකක් දාලා යන්නේ නැද්ද? දෙකක් දාපු එක හතරක් දාලා යන්නේ නැද්ද? පවුනේ අර කොම්පෝස්ට් පොරක් හදනවනේ කියලා දෙක තුන දාලා එහෙම තියනවා. එකෙක් බැරුව අනිත් උන් දානවා. එතකොට දැන් උතන ඒක නෙමෙයි ඇත්තටම ප්‍රශ්නේ විසඳුනේ. ප්‍රශ්නේ විසඳුව කුණු දාන එක අලලි වෙලා පුතේ මොකද්ද? එක්ක හරි ගහගමනල් තියන්න නැත්තම් ගහන්න මොකද්ද? කුණු දාන එකාගේ ආච්චිගේ සිට මුත්තගේ සිට මොකද මුණු පුරා දක්වා සියලුම හැඳි ගෑවිලා පඩන් කියලා ගහලා තියෙනවා. ගහගුවම තිබයි වෙනවා. හරි. ඊළඟට ගාන බෝඩ් එකේ මොකද? මෙතන කුණු දාන්නේ උන්ට රැට මොකද? පොල්මන් පෙනේවා කියලා. පාර යනකොට හරි පොල්මනක් හැප්පේවා. වාහනේ. කියලා දාගොන්ද අපි උන් සාමාන්‍ය මේ පාතාලේ ඩෑල් එකට වඩා බය පුතේ ඇහැට පෙන්නේ පොල්මන් වල. අන්න ඒ වෙලාව පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඉතින් මම ඔය කතා කරේ ඕසෝන් ස්තරයේ ෂෙයාර් වීම සහ 3R සංකල්පය. 3R සංකල්පය කියන්නේ අපිට හොඳටම ලියන්න පුළුවන්. තන පරිසර රසායන කියන්නේ. හරි. එහෙනම් ඒක අවසానයි. දැන් ඔය ටික වටේ ගැහුවේ ඕසෝන් ස්තරයේ ෂෙයාර් වීලා හරි ඕසෝන් ස්තරයේ ෂෙයාර් වීලා තව ටික කාලයක් අපිට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ අහලා ඇති මාත් අහලා තියෙනවා කතාවක් තියෙනවා තව අවුරුදු 25ක් වගේ යනකොට මාලදිවයින වගේ රටවල් පුතේ මේ ලෝක සිතින්ම නැති වෙලා යනවා. මූදු ජල මට්ටම ඉහළ ගිහිල්ලා ඒව තමයි ඕසෝන් ස්තරයේ විනාශ වීමේ ප්‍රතිවිපාක. දැන් ඕගොල්ලොන්ට කිව්වහම මම මේ තව අවුරුදු 25ක් කියන්නේ අපිට තව අවුරුදු 20ක් 15ක් වගේ යනකොට මාලදිවයින වගේ රටවල් ටිකේ දූපත් ජාලය මූදු මට්ටමේ පල්ලෙහාට යනවා. මූදු මට්ටමේ පල්ලෙහාට.
හරි එතකොට මුළු වටේම පල්ලයට යනකොට ඒ කියන්නේ ඒවා පැහිරෙනවා. හරි එතකොට එහෙම කිව්වම පුතේ අපේ ළමයිට මොකද අයියෝ ඉතින් නේ අපිට ණයක් ගන්නවා සටන් නැති වෙනවා ඊළඟට කියලා දුක් වෙනවා. දුක් වෙන්න එපා දරුවෝ මොකද ඒ රටවල් එහෙම පුතේ යට වෙනකොට අපි මොකෝ උඩ යන්නේ. හරි අපේ වැකුටේ ගාලා මංගි ගාලා වගර දකුණු දෙස් එක යවන ඔය ඔක්කොම මොනවද යට වෙනවා. යට වෙනකොට ඒක නවත්තන්න බෑ. මම ඒක හැමදාම කියන බඳිනවා මොකද්ද? බඳිනවා නම් ලංකාවෙන් බඳින්න කවුද එන මොනේ හරි බඳින්න. හරි. එතකොට අඩුව යට වෙන්නේ නැති පැත්තකින් බඳින්න. දැන් අපි ඔය දෙක ඔය කාරණා සිද්ධි ටික කතා කරාට පස්සේ අපි එනවා ඊළඟ කාරණේ සාකච්ඡා කරන්න ප්‍රකාශ රසායනික ධූමිකාව ප්‍රකාශ රසායනික ධූමිකාව. එතකොට දැන් ඔය ඕසෝන ස්තරය ක්ෂය වීමට අදාළ ටියුට් එක ඔයගලන්ට හම්බුණා නේද පුතේ? ඕසෝන ස්තරය ක්ෂය වීමට අදාළ ටියුට් එක ඔයගලන්ට හම්බුලා ඇති. දැන් අපි කතා කරනවා නේද ප්‍රකාශ රසායනික ධූමිකාව කියන සංකල්පය. හරි. මානසික නෑ. හරි. අපිට තව පොඩි වෙලාවක් තියෙනවා අපි කතා කරමු. වෙලාව තියෙනවා. ප්‍රකාශ රසායනික ධූමිකාව. දැන් සාමාන්‍යයෙන් දැන් අපි ඕගොල්ලෝ නගරාසන්නව ජීවත් වෙනවා නම් නගරාසන්නව කියවමුදී මේ පාදුප්ප කළුතර නම් ටිකක් ලොකු නගරයක්. හරි කොළඹ ඒ කියන්නේ වාහන තදබදිය අධික ප්‍රදේශවල අපි ඉන්නවා නම් මොකද ඔය ප්‍රකාශ රසායනික ධූමිකාව කියන ප්‍රකාශ ඔප්ටිකල් ප්‍රකාශ කියලා කියන්නේ පුතේ අර ආලෝකය හා සම්බන්ධ ක්‍රියාවලිය. ආලෝකය හැමෝම සිදුවන රසායනික ක්‍රියාවලියක් නිසා අර මේ වායු ගෝලයේ තියෙන මේ පාරදෘශ්‍යභාවය විනිවිදභාවය අන්න වචනේ පුතේ විනිවිදභාවය අඩුවීමේ ක්‍රියාවලියක් අපි හඳුන්වන ප්‍රකාශ රසායනික ධූමිකාවක් කියනවා. ඒකට දැන් සාමාන්‍යයෙන් ප්‍රකාශ රසායනික ධූමිකාවක් ඉහළ අභ්‍යවකාශය ඇති වුණාට අපිට මහා හානියක් නෑ අපිට ප්‍රශ්නයක් නෑ නේ. මේ ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඍජුව ප්‍රශ්නයක් නෑනේ. දැන් අපි අර මම එදත් කිව්වා සාමාන්‍යයෙන් ග්‍රාමීය ප්‍රදේශවලට මිනිස්සු යන්න කැමති ඇයි? අර කොච්චර සල්ලි තියෙන කොළඹ හතේ ඒ උන් ටික පුතේ අන්තිමට රින්ගන්නේ කොහෙද? ගම්පලාක් කරන්නේ. නාන්න යන්නේ කොහෙද? ඔය මේ යහල පහල තැන් ටික නුඹදී නාලා ගල්ලා කාලා බීලා ෆොටෝ ගහලා ඉන්නේ කොහෙද? ඕක කොළඹ ඉන්න ඔක්කොම 70 කුරුත් එනවා පුතේ මේ ගමේ. ඇවිල්ලා මෙතනත් පුතේ කාබාසිනිය කරලා යනවා මේ ගම කියන තැන. ඉතින් මම මේ ඔයගලන්ට මේ අදහසක් කිව්වේ ඒ මොකද මේ මිනිස්සු ඉන්නේ ඒ ප්‍රදේශවල S2 අරගෙන ජීවත් වෙන්නේ නමාවෙන්. ඔලුස්සන් ජීවත් වෙන කොහොම තමයි හරි. ඒ S2 අරගෙන ජීවත් වෙනවම ඒ ප්‍රදේශවල වාහන වලින් පිටවන දුම නිසා මෙන්න මේ කියන ප්‍රකාශ රසායනික ධූමිකාව කියන ක්‍රියාවලිය සිදු වෙලා ඒ ඇහි සාමාන්‍යයෙන් අපි නිකන් ඔය කොළඹ එහෙම ඉස්කෝලේ ගිහිල්ලා එනකොට බස් එකේ එහෙම නම් පුතේ යන්නේ නැත්නම් වෑන් එකේ අයිනි සීට් එකේ නම් යන්නේ අපිට අර S2කට දැවිල්ලක් දැනෙනවා ගිහිල්ලා එනකොට. දැවිල්ල අපි හිතනවා මොකද්ද? මම ඔයාලට කියලා ඇති දාඩිය ඇහැට ගිහිල්ලා කියලා. නෑ පුතේ ඇත්තටම දාඩිය ඇහැට ගියාම දැවිල්ලක් ඇති වෙනවා ඒක නෙමෙයි. ඒක තමයි ඔය අපි කියන ප්‍රකාශ රසායනික ධූමිකාව කියන එකේ ප්‍රතිවිපාකයක්. ඒ ඇහි දැවිල්ලක් ඇති වෙන්නේ. ධූමිකාව කියලා කියන්නේ මීදුම සහ දුම කියන දෙක අතර මැදි අවස්ථාව. ඒ කියන්නේ අර පාරදෘශ්‍ය භාවය අඩු කරන ක්‍රියාවලිය. හරිද? හරි. එතකොට ඔයගොල්ලෝ විනාඩි දෙන්න පුතේ. ප්‍රකාශ රසායනික ධූමිකාවට හේතුකාරක වන වායු තමයි මේ ප්‍රධාන වශයෙන් NO2 වායු.
හරිද? NO2 වායුව හැදෙනවා කාගෙන්ද? නයිට්‍රික් ඔක්සයිඩ් කියන වායුව. ඊළඟට ඔය NO2 වායුවට අමතරව පුතේ හයිඩ්‍රෝකාබන් අපිට කියනවා සෙල්සියස් 15ට වඩා වැඩි උෂ්ණත්වය. උෂ්ණත්වය සෙල්සියස් 15ට වඩා වැඩි වෙනවා. වගේ උෂ්ණත්වයක් අපිට මේ කියන ක්‍රියාවට අවශ්‍යයි. හරිද? මේක දැන් සාමාන්‍ය මේ කියන එක නම් එකේ ඉඳන් 4 දක්වා වගේ වෙනවා. ඒ කියන්නේ CH3 CH2 CH3 CH3 CH2 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 CH3 CH2 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 CH3 සහ CH3 CH2 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 වගේ හයිඩ්‍රෝකාබන මොකද ඔය කියන ප්‍රකාශ රසායනික දූෂිතාව සඳහා හේතුකාරක වන සංයෝග සැදීමට මූලිකව අවශ්‍ය වෙනවා. ඔය නයිට්‍රික් ඔක්සයිඩ් වගේ වායු මම අර කිව්වේ මොනවද? දැන් ජෙට් යන එක පුතේ අපිට ප්‍රශ්නයක් නෑ. පාරේ ජෙට් යන නැත්තම්. නමුත් ඔය වාහන වලින් පිටවන දුමේ නයිට්‍රික් ඔක්සයිඩ් වායුව අන්තර්ගත වෙනවා. ඉතින් අර අපි ද්‍රව පෙට්‍රෝලියම් කියන ඔය පෙට්‍රෝලියම් ඉන්ධන දහනය වෙනකොට හරියට වාහනේ ටියුන් අප් එකක් කරලා නැත්තම් ඒ කියන්නේ මොකද එන්ජිමේ තියෙන වාතය ඉන්ධන අනුපාතයේ සුසර කිරීම කියනවා. වාතය වැඩිපුර දීලෙවලා ඉන්ධන අඩුවෙන් දුන්නොත් efficiency එක වැඩි. ඒ කියන්නේ අර එන ඉන්ධන ටික ඔක්කොම පුතේ දහනය වෙනවනේ. ඔක්සිජන් සැපීම හොඳට තියෙනවනේ. අපේ අයියර එහෙම පුතේ වාහනේ දිගටම පාවිච්චි කරන්න බෑ. හරි. එහෙම මොකද ඉන්ධන චුට්ටු දාලා ලේව කනවා වගේ මොකද? සී චුට්ටක් එක දෙකක් බොනවා වගේ පුතේ වාහනේට අර එන්න ඕන බලය ලැබෙන්නේ ඉන්ධන චුට්ටක් දහනින් බෑ ඔක්සිජන් දුන්නයි කියලා. ඉතින් අර ඒක හරි අනුපාතයකින් ටියුන් අප් එකක් කියලා අපි කියන්නේ ඒකේ වාහනයක. ඒ සුසර කිරීම කරගත්තොත් නොදැවුණු හයිඩ්‍රෝකාබන පිටවීම අවම වෙනවා. ඔය නොදැවුණු හයිඩ්‍රෝකාබන කියන ඒවා තමයි මේ කියන ප්‍රකාශ රසායනික ධූමිකාවට හේතුකාරක වන වායු පිටවීමට ප්‍රධාන වශයෙන් බලපාන. හරිද? දැන් එතකොට මේ නයිට්‍රික් ඔක්සයිඩ් කියන වායු නයිට්‍රජන් ඩයොක්සයිඩ් නයිට්‍රික් ඔක්සයිඩ් කියන වායු වලට එකතු වෙලා නොදැවුණු හයිඩ්‍රෝකාබන වායු වලට එකතු වෙලා සිදුවන ක්‍රියාවලියක් තමයි පුතේ අපි මේ ප්‍රකාශ රසායනික ධූමිකාවක් විදිහට හඳුන්වන්නේ. මේකවල තමයි අපිට අවශ්‍ය මේ ක්‍රියාවලිය සිදුවීම සඳහා. හරිද? එහෙනම් උෂ්ණත්වය අවශ්‍යයි. එහෙනම් පළවෙනි කාරණය ඔන්න ඔය සටහන දාගන්න ඔය තුන් දෙනා. මේගොල්ලෝ කියනවා දැන් ඔය ප්‍රධාන වශයෙන් හරියටම ඔය සමහර ඔය ත්‍රිවිල් වලත් පුතේ මම දැකලා තියෙනවා මේ මොකද කම්මැලි කමට නෙමෙයි අත්‍තරම කැඩිලා තෙල් ගහන ටැංකිය ගාවේ තියෙන කෑල්ල වැහිලා යනවා. ඒවා හරියට වැහුන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඒවා හරියට වැහුන්නේ නැත්තම් පෙට්‍රෝලියම් කියන්නේ ඉන්ධන පෙට්‍රල් එහෙම පුතේ වාෂ්ප වෙලා යනවා. මම හරියට සුවඳක් තමයි පෙට්‍රල් සුවඳ කියලා කියන්නේ පෙට්‍රල් සුවඳ. ඔය ෂෙඩ් එකක් ගාව තෙල් ගහනකොට ඉතින් අර කොච්චර වායු වලට මුදාහැරෙනවද නේද පුතේ? මොනවාද මේ ඔය කියන මොදෙම හයිඩ්‍රෝකාබන්. ඔය නයිට්‍රික් ඔක්සයිඩ් කියන එක නා O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා NO2 කියන එක නේද? ඔය NO2 කියන එක නම් ඉතින් නැවත කැඩෙනව කවුරු ගාවද? NO සහ පරමාණුක ඔක්සිජන්. හරිද? ඔය පරමාණුක ඔක්සිජන් එක මේ පහළ වායු ගෝලය පරමාණුක ඔක්සිජන් එක කවුද? O2 ප්‍රතික්‍රියා කරලා හැදෙනවා O3 කියන මේක පුතේ පහළ වායු ගෝලය හැදුනොත් එහෙම වැඩ ගොඩකට ආවු සාගත කාරණා මෙතන මේ මියාගෙන් සිද්ධ වෙනවා. මෙයා එච්චර හොඳ වායුවක් නෙවෙයි පහළ වායු ගෝලය තුල අපිත් එක්ක ජීවත් වෙන්න හොඳ වායුවක් නෙවෙයි. අපි ජීවත් වෙන්නේ ඕසෝන් ස්තරයට පීඩිත වෙන්න උනාට පුතේ ඕසෝන් කියන එක න අපිත් එක්ක ජීවත් වෙන්න આવොත් අපිට පොඩි ගැටලුවක් මතුවෙනවා. ඔය කියන පරමාණු ඔක්සිජන් OH මුක්ත කණ්ඩකත් එක්ක එකතු වෙලා හරි. H2O එක එකතු වෙලා OH මුක්ත කණ්ඩකත් හැදෙනවා. OH මුක්ත කණ්ඩකයක්. දැන් ඔන්න ඔය කියන ක්‍රියාවලිය හරහා ඕසෝන් සහ OH මුක්ත කණ්ඩක කියන ඒවා හැදිලා අපේ ඔය ඕසෝන් සහ OH මුක්ත කණ්ඩක කියන ඒවා කාත් එක්කද? අර හයිඩ්‍රෝකාබනත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ආන්තික මේකේ
මම x කියලා දැම්මොත් එයාට x එක ප්‍රතික්‍රියා කළා පුතේ වාෂ්පශීල ඇල්ඩිහයිඩ් හදනවා ඊට අමතරව මේවන අමතර කාරණා PAM PBN මේ නම් ඔයගොල්ලෝ උතන තියෙනවා පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට් කියන එක නම් PAN කියන්නේ පෙරොක්සි බෙන්සීල් නයිට්‍රේට් කියන එක තමයි PBN කියන්නේ. අන්න ඒ වගේ සංයෝග හැදෙනවා පුතේ මේගොල්ලෝ තමයි ඔය ප්‍රකාශ රසායනික දූපිකාව දුමට හේතුකාරක වන වායු හේතුකාරක වන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. එතකොට මේ x කියලා මම දැන් මේ කවුද කියලා ඔයගොල්ලන්ට දෙන්නම් මේ හයිඩ්‍රෝකාබන් කාත් එකද ඔය OH යුක්ත කන්ද එකත් එක්ක ප්‍රතික්‍රියා කරලා මේ ඕසෝන් කියන එක නම් මේ දෙගොල්ලෝ මේගොල්ලොත් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රෝකාබන්ත් එක්ක මේ x කියන්නේ කවුද කියන එක දාගන්න ඕනේ මෙන්න මේගොල්ලෝ හදලා දැන් පුතේ මේ කියන කට්ටිය මේ හැදෙන ඇල්ඩිහයිඩ් සහ මේ කියන සංයෝග මේකම දාමු බහු අවයවීකරණය වෙනවා බහු අවයවීකරණය අපි අර කර්මාන්ත රසායනික කතා කරමු බහු අවයවීක මෙතනදී හැදෙන්න ඕනේ නෑ බහු අවයව ගොඩක් දෙලා පුතේ හැදෙනවා ඉතින් බහු අවයවීකරණය වෙලා හැදෙනවා පුතේ වාතයේ අවලම්බනය වන මොකද පුතේ අවලම්බනය කියලා කියන්නේ අවලම්බනයක් කියලා කියන්නේ ගිලී පාවීමක් කියන එක. මොකද අවලම්බනයක් කියලා කියන්නේ ගිලී පාවීමක් කියන එක. ඒතර ඔන්න ඔය හැදෙන අවලම්බිත අංශ කියන්නේ මේ වායු ගෝලය තුළ පල්ලෙහාට යන්නේ නැහැ උඩ යන්නේ නැහැ. ඒ වායු ගෝලය තුළ පුතේ පවතින මේ කියන මේ සංයෝගය. ඒවා පුතේ මොකද අර තෙල් ගතියක් වගේ කියන වගේ නිකන් ඒගොල්ලෝ කරන වැඩේ දූවිලි වගේ අංශු ඝන අංශු අලව ගන්නවා මෙන්න. ඒගොල්ලන්ගේ අලව ගන්න. ඒතකොට පුතේ ඒගොල්ලන්ගේ ටිකක් සයිස් එක චුට්ට ඒ ලොකු වෙනවා. එතකොට ලොකු වෙනවා කියලා දැන් අර ටීවී එකේ පෙන්නන්නේ කොරෝනා වෛරස් එක. ඒ හෙන ලොකු වෙනකොට අපි පස්සෙන් පන්නන් වෙනවා. ඉච්චර ලොකු නෑනේ කොරෝනා ඔය කියන වෛරස් ඒ වගේ මේ අංශු ඇහැට පේන්නේ නෑ. ඊටාත්ම චූටි. ඒගොල්ලෝ අර දූවිලාංශ එකතු කරගත්තාට මොකද වෙන්නේ? දූවිලාංශ එකතු කරගත්තාට පස්සේ මොකද වෙන්නේ? චුට්ටක් කොන්න දැන් ලාවට පොඩි සයිස් එකක් ඒගොල්ලන්ට ලැබෙනවා. හරි. ඒතකොට පොඩි සයිස් එකක් ඒගොල්ලන්ට ලැබෙනකොට මොකද වෙන්නේ? ඒ අවලම්බිත අංශු ඔය කියන විදියට අර දූවිලි අංශු එකතු කරගෙන වායු ගෝලය තුළ හැමතැනම දූවිලි අංශු වලින් සෑදිච්ච නිකන් මෙහෙම චූටි අංශු හැමතැනම විසිරෙන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? වායු ගෝලය තුළ අර පාරදෘශ්‍යභාවය නැතුව යන. ඒ කියන්නේ යහම අපිට ඉතින් මේ මැද තියෙනවනේ පුතේ මොනවාද? මොකද? හරි. මැද තියෙනවා දැන් වායු ගෝලය තුළ මම සහ ඕගොල්ලෝ ඉන්න අතරතුර ආවොත් එහෙම ওই දූවිලි අංශු වගේ දූවිල්ලක් වගේ අපි කියලා කියන්නේ. ඒ සාමාන්‍ය දූවිල්ලක් කරනකොට අපිට යහම පේන්නේ නැහැ නේ පුතේ. ඒ වගේ මේක නිරන්තරයෙන් වායු ගෝලය තුළ අවලම්බනය වෙලා පවතිනකොට මොකද වෙන්නේ? අර පාරදෘශ්‍යභාවය නැතු වෙනවා. ඒත් දැන් ඔය විදිහට දිල්ලි නගරය වගේ නගරනේ මුම්බායි නුවර වගේ ඒ නගරවල පුතේ මොකද වෙලා තියෙන්නේ? ඔය කියන එක ධර්මවලට පවතිනවා. තාම අපිට නුවරට ගියාම පුතේ එහා මෙහා පේන්නේ නැති සීන් එකක් නැහැ. අපිට එහා මෙහා පේනවා. එහා මෙහා පේන්නේ නැති එකක් තියෙනවා පුතේ. ඒක බලන එකාගේ වැරද්දක්. හරි. කොළඹට ගිහිල්ලා අපි එහා මෙහා පේන්නේ නැත්තේ නෑනේ. පොඩ්ඩක් නිකන් S2 පොඩ්ඩක් තැවිල්ල ගතියක් වෙනවා. ඒක වෙනයි. නමුත් අර මොකද්ද ඉන්දියාවේ පුතේ නගර නම් සෑහෙන දූෂණය වෙලා තියෙන්නේ. හරි. ඉතින් ඔන්න ඔය කියන විදිහට මේ හැදෙන සංයෝග මේ කවුද නයිට්‍රජන් ඩයොක්සයිඩ් හැදිලා ඒගොල්ලෝ මේ නොදවුණු හයිඩ්‍රෝකාබන් එක්ක මිශ්‍ර කරපු මේ ක්‍රියාවලිය තුළ හැදිච්ච
මෙන්න මේ කියන සංයෝග මොනවා වෙනද අවලම්බණය වෙලා වායු වල තුන ඒගොල්ලෝ වාතයේ ඉන්න දූවිලි අංශු වගේ දේවල් ඒගොල්ලන්ගේ අලෝගින ටිකක් සයිස් එක වැඩි කරගත්තාම මොකද වෙන්නේ? ඒගොල්ලෝ හැමදේම ව්‍යාප්ත වෙනකොට වායු වල තුන අපිට යහඥා පේන්නේ නැතුව ගතිය ඉන්න පටන් ගන්නවා. හරිද? මොන ඔය නිසා දැන් අර ඒක හරියට කොයි වගේද දන්නවද? ඕගොල්ලෝ දැකලා තියෙනවනේ පුතේ මේ මුස්ලිම් කට්ටිය දාන්නේ බුර්කාවද මොකක්ද ෆිල්ම් එකක ඒක දැම්මහම මේක උඩින් දාලා තිබ්බම ඇස් දෙක මෙහෙම පේන විදිහට ඒගොල්ලන්ට පේනවනේ. ඒගොල්ලන්ට පේනවා. ඒක ඒ දිගාවනේ අර සමහර කට්ටිය ඉන්න පුතේ ඒකත් පැහැන තව එකක් දාන්නේ ඇස් දෙකක් පේන්නේ තියෙන්නේ. එතකොට අර ලේයර් එක හරහානේ පේන්නේ. එතන තියෙන්නේ ඔය වගේමයි. දැන් මේක නෙමෙයි රසායනික ක්‍රියාවලියක් නෙමෙයි. ඒක නමුත් ඒගොල්ලන්ටත් අර හරියට පේන්නේ නැහැ නේද ඉස්සරහින් යන මනුස්සය කොහොමද කියනවද කියලා. එතන මේකකින් බැහැලානේ පේන්නේ. හරි. ඒතර net එකකින් හරි හරහා තමයි පේන්නේ. ඒතර අපිට සාමාන්‍යයෙන් නිකන් S2කට පේන ප්‍රමාණය වලට එකකින් පේන ප්‍රමාණය අඩුයි. හරි. ඒතකොට දැන් ඔන්න ඔය කාරණා ටික අපි කතා කරා. ඒතර මේකෙදි මේ ඕසෝන් ස්තරය ඕසෝන් ස්තරය ෂය වෙන එක තමයි මේ කියන කාරණා දෙකටම හේතුකාරක වෙච්ච දේවල් තමයි පුතේ ඔය මේ වාහන වලින් පිටවන දුම කියන එක. එතනදී මේ මේක ලියා ගන්න දෙන්න මම මේක ලියා ගන්න දෙන්න තව චුට්ටක් ඉන්න. මේ ඔය කියන ප්‍රකාශ රසායනික දූෂිත බව නිසා ඇහි දෙඩ හැදෙනවා පුතේ රෝග හැදෙනවා සමහර දේවල් තමයි ඔය දැන් මේ මොනවාද දැන් ඒ වගේ දේවල් හරි සුදු ෂර්ට් එකක් අඳගෙන සුදු ෂර්ට් එකක් අඳගෙන පුතේ බස් එකේ පිටකොටුවට ගිහිලා ආවොත් එහෙම මේ බූත් කරන්න ඕනේ ලිට් එකේ ඉඳගෙන පිටකොටුවට ගිහිලා ආවම පුතේ ෂර්ට් එකේ හැටි බලාගත්තා එහෙම ස්කූල් කිට් එකේ හැටි බලාගත්තා එහෙම හරි ඒතකොට ඒ තුල මේ සිද්ධ වෙන ඔය කියන ද්‍රව්‍ය ඇවිල්ලා මේ ඇඳුම් වල ඇවිල්ලා අර ඇඳුමේ තියෙන පුතේ අර පිරිසිදු භාවය පවා නැති වෙන සමානව දෙමෝපිය තුන මේක අර ඕගොල්ලන්ගේ තියෙන නොසලකින නිසා නෙවෙයි වෙලා ඒක නෑ නමුත් ඒක මොනවාද වායු වල තුල තියෙන ඔය සංයෝග නිසා සිද්ධ වෙච්ච දෙයක්. අනිත් එක තමයි දැන් ඔතනදී අපි කතා කරන තව දෙයක් තියෙනවා. මේක ලියා ගන්න මොකක්ද ගන්න? ප්‍රකාශ රසායනික භූමිකාව කියන එකයි මේ කාරණේ කියන්නේ. මේ තියෙන්නේ ස්ටෙප් 1 කියන වචෙන් පටන් මේක තියෙනවද නේ? මේක තියෙනවද ටියුට් එකේ? මේ කොටස තියෙනවා ටියුට් එකේ. මේක තියෙනවා. ලියන්න. විශේෂයෙන් මේක මේ දෙන්න ලියලා ස්ටෙප් 2 එක මෙතන ස්ටෙප් 3 මේ අපිට ඒගොල්ලන් වැඩේ ඇතිස්ත කරන්න කරනවා. ඔය හරි. ඒක දැන් පුතේ මේ ඊළඟ කාරණේ තමයි දැන් ඔය මේ ඕසෝන් මොකක්ද මේ සෝරි ප්‍රකාශ රසායනික දූමිකාව කියන එක වළක්ව ගන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? මෙතනදී මොකද්ද? එකක් තමයි දැන් ඔය වාහනේ මොකෙන්ද මේ දහණය වෙලා පිටවන දුමේ අන්තර්ගත ඔය කියන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරගන්න ක්‍රියාමාර්ග ගැනීම එකක්. අනිත් එක තමයි පුතේ ඔය පෙට්‍රල් ටැංකිය තියෙනවානේ. ඒ ටැංකිය කටින් හරි කොහෙන් හරි වාෂ්ප වෙලා ඉවත් වෙන ටික තියෙන. අනේ ටික නවත්තලා. දැන් ඔයගොල්ලෝ තේරෙනවද මේ දවස්වල ගෑස් සිලින්ඩර් පුරනවා කියලා මම අර කිව්වේ.
ගෑස් එක ඒ ඇතුළේ තියෙන ගෑස් එකේ වායු වලට මුදාහැරලා. ඒකත් මොකද හේතුවක් වෙනවද? ප්‍රකාශ රසායනික ධූමිකාවට හේතුවක් වෙනවා. ඇහි කඳුළු වෙනවා පුතේ. ප්‍රකාශ රසායනික ධූමිකාව නිසා කඳුළු වෙනවා. හරි ගෑස් සිලින්ඩර් එක පිරුවොත් පුතේ ඊට වඩා කඳුළු වෙනවා. මොකද මේ දවස්වල සිලින්ඩර් දෙන්නේ නැහැ. සල්ලි දීලා මොකද කීයක් දීලාවත් අපිට සිලින්ඩරයක් ගන්න බෑ. නිකන් හරි ගෑස් සිලින්ඩරේ පිපුරුත් එම මල ගෙඩියයි වෙන්නේ. හරි. ගෑස් නෑ. හරි. එතකොටත් කඳුළු වෙනවා පුතේ. ඒක වෙනම දෙයක්. ඒක නෙමෙයි මම කියන්නේ මේ කතා කරන්නේ මොකද? අර ඒ වායු වල එකතු වෙලා හැදෙන මේ සංයෝග ඇහි ඇවිල්ලා වැදිනකොට ඇතිවන බලපෑම. හරි. එතකොට ඒක එකක් මේ දැන් ඔය වාහනේ එන්ජිම තුල අර වාතය සහ ඉන්ධන අනුපාතය හරියට සුසර කිරීම එකක්. අනිත් එක තමයි මොකද? වැදගත්ම කාරණයක් තමයි අර වාහනේ පිටවන දුම පිටවන බටේ සයිලන්සරේ ඒක පුතේ ඇතුලේ හයි කරනවා විශේෂ උපකරණ කොටසක් අපි ඒකට කියනවා උත්ප්‍රේරක පරිවර්තක කියලා. උත්ප්‍රේරක පරිවර්තක. පැහැදිලිද? මේක සාමාන්‍යයෙන් හදන්නේ පුතේ ප්ලැටිනම් හෝ මොකද්ද? කොපර් ඔක්සයිඩ්, ක්‍රෝමියම් ඔක්සයිඩ් වගේ ද්‍රව්‍ය එකතු කරලා. හරි. මේ දෙගොල්ලන්ගේ එකතුවක් විදිහට නාවුතේ මොනවා හදන්නේද? ඔය කියන උත්ප්‍රේරක පරිවර්තක කියන කොටස හදන්නේ. දැන් ඔය වාහනේ එන සිලින්ඩරේ ඔය එක අපි කියන සිලින්ඩරේ තියෙන මොකද මේ සයිලන්සරේ තියෙනවා කියලා පුතේ කුටීර ඒ කුටීර වෙන වෙනම ෆිල්ටරේෂන් එක වෙන වෙනම සිද්ධ වෙන්නේ. අපි ඕක මොකද කරන්නේ පුතේ වාහනේ ඔය තියෙන කුටීර කැඩුවාම අර මොකද කියන්නේ නලේ දිග නේද? මොකද ෆිසික්ස් වල කතා කරන්නේ නල වල මොකද කියන්නේ අනුනාදයේ තාන උපරිතාන මොනවද මතක නෑ. හරි. අන්න ඒ වගේ මේ ඔය පුතේ ඉතින් ඒවල ගොඩක් කල් කෙමිස්ට්‍රි ටික උඩට දාගන්න ඕන නිසා ඔය කියන නලයේ දිග වෙනස් කරනවා. කුටීර කඩනවා. එතකොට පුතේ අර බීට් එකක් එනවනේ. ටික සමහර ලාවට සයිලන්සරේ ඇතුලෙන් කැඩුවට කාමර කැඩුවට පස්සේ ගානට කාමර වශයෙන් තියෙන කැඩුවට පස්සේ මොකද වෙන්නේ? අර සද්දේ එනකොට ඒක අර මොකද ඒක කියන්නේ තරංගයේ කම්පණය වන දිග වෙනස් වෙනකොට රොණුන් ගාලා සද්දෙන්නේ. හරි. සද්දේ පින්නනෝ නෑනේ. හරි. එතකොට සමහර උගලට උන් කෙරවල පොඩි කෑල්ලක් ගහනවනේ. සමහර විටමින් ඕක තමයි උත්ප්‍රේරක පරිවර්තනය කියන්නේ. නෑනේ. ඒක උදේ සද්දේ පරිවර්තනය කරන්නේ. ඒතර සද්දේ පරිවර්තනය කරන වෙනම ගෑලි ගහන්න නෑ. සයිලන්සර් ඇතුලේ තියෙන මොකද කූරක් දාලා මොකද අර කම්පියුටර් කැඩුවා නම් හරි. දැන් අපි කතා කරන්නේ කඩන එකක් ගැන නෙමෙයි. කැඩුවොත් තියෙන මොකද වෙන්නේ පුතේ? අර ෆිල්ටරේෂන් එක නැතුව කෙලිම වායු වලට අර වායු මුදාහැරනවා. දැන් අපි කරන්නේ මොකද්ද? ඕක තුලට මෙන්න මේ කියනා වූ ද්‍රව්‍යද පාවිච්චි කරලා හදපු උත්ප්‍රේරක පරිවර්තකයක් පාවිච්චි කරනවා. ඒකේ ක්‍රියාවලින් දෙකයි. එකක් තමයි පුතේ කාබන් මොනොක්සයිඩ් සහ අපි කියන පිටාර දුමිය අඩංගු පිටාර දුමෙහි අඩංගු කාබන් මොනොක්සයිඩ් සහ නොදැවුණු හයිඩ්‍රෝකාබන කාබන් ඩයොක්සයිඩ් බවට පත් කිරීම තමයි මේකේ ප්‍රධාන අරමුණ. ඉතින් පුතේ කාබන් ඩයොක්සයිඩ් කියන්නේ හරිතාගාර වායුවක්. ඉතින් එහෙම කළා වායු කෝලයට උදාහරණයක හොඳද? හොඳ නෑ. හැබැයි පුතේ අරිට වඩා හොඳයි. අරිට වඩා කියන්නේ කාබන් මොනොක්සයිඩ් කියන්නේ වායු කෝලයට ඇවිල්ලා පුතේ ඒකාග්‍රහණය කරලා අපි මරනවට වඩා ඉක්මනට මරනවානේ. මේ කාල් ගිහලා මැරෙන්නේ. මේක මොකද වෙන්නේ පුතේ? මේකත් ඔය ප්‍රකාශ රසායනික ධූමිකාවට හේතුකාරක වන සංයෝග හදන නිසා මේකෙනුත් හානිදායක ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒක නවත්තන්න කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට පත් වෙනවා. ඊළඟට මේ ක්‍රියාවලිය දෙක ඔක්සිකරණ ක්‍රියාවලිය. කාබන් මොනොක්සයිඩ් සහ හයිඩ්‍රෝකාබන් කියන දෙන්න මේක නම් විශේෂ සටහනක් යටතේ පුතේ. ඊළඟට ඉදුයි ඔක්සිහරණය. NO කියන එක නයි NO2 කියන එක නයි පුතේ N2 බවට ඔක්සිහරණය කරන වෙලාව N2 වායු වලට උදාහරණයක්. එතකොට ප්‍රකාශ රසායනික ධූමිකාවට හේතුකාරක වන ප්‍රධානතම වායුව ඒ ස්වරූපයෙන් නැතුව වෙනත් ස්වරූපයෙන් මොකද්ද වායු වලට උදාහරණයක් සිද්ධ කරනවා. එතකොට ප්‍රකාශ රසායනික ධූමිකාවට වෙනවා. ඕක දැකලා ඇති ඒ ගොඩක් මේ ටිකක් සුපිරි ගණේ වාහනවල දුමක් දාන පේන්නේ නැහැ නේද?
අන්න ඒ වගේ පුතේ විශේෂයෙන්ම ඔය වගේ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා තාමත්ම හොඳ දේවල් පුතේ. දැන් අපි නිකන් හිතන්නේ වාහනේ මිල ෆැෂන් එකනේ. නමුත් ගොඩක් රටවල් වල වාහන ආන අපිට පුතේ ඕන දහජරාවක් අපි ගෙලිම ගෙන්නනවනේ. කිසි කතාවක් නැහැනේ. වාහනේ පුතේ ගාන අර නම් ගෙන්නුවා පැද්ද එච්චර කතාවක්. නමුත් ගොඩක් රටවල් ඔය වාහනයක් ඒ රටට ආනයනය කරනකොට අනිවාර්යෙන් බලන පුතේ වායු ගෝලය يعني මොකද කියන්නේ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ගතිය. ඒකකොට ගොඩක් මේ මම දැක්ක ඔය බෙන්ස් කාර් වල බෙන්ස් BMW වගේ පුතේ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ඒකේ concept පාවිච්චි කරන සෑහෙන. හරිද? එතකොට ඒගොල්ලෝ ඉන්ධන දහනය උපරිම වශයෙන් සිද්ධ කරනවා. ඉතින් ඔය වගේ කාරණා ඔස්සේ පිටාර දුමේ කියන්නේ මොකද? සයිලන්තරෙන් පිටේන දුම පිට වෙන දුමේ අන්තර්ගත වායුන් පුළුවන් තරම් අඩු කරලා ඉස්සර තමයි ඔය බස් එකක් ගියාම පුතේ දැන් අපි දැන් පාරට ඇවිල්ලා අපි අහනවානේ මේ බස් වලට ඉන්න කාරණා නැත්නම් බස් වලට ගාව තියෙන කඩේක නම් අහනනේ මේ දැන් බස් එකක් ගියාද මේ පැත්තට කියලා. ඉස්සර පුතේ එහෙම අහන්න ඕනේ නැහැ. පාර ගාවට යනකොට අපි දන්නවා බස් එකක් ගියාද නැද්ද කියලා. පාර ගාව බස් එක ගිහලා පුතේ විනාඩි 10ක් විතර යනකම් කළු දුම. අපි දන්නවා හරි දැන් ගිහලා බස් එක කියලා. ඒ කළු දුමේ ඝනත්වය මේ ආයතනයේ පැත්ත බලුවහම මේ පැත්තට පුතේ කළු දුම ටික ටික වැඩි වෙලා ඒ කියන්නේ මේ පැත්තට බස් එක ගිහලා තියෙනවා. ඒ වගේ පුතේ මොකද්ද? අපි මොනවාද බස් එක ගිහලාද නැද්ද කියලා හොයාගන්න විශේෂ ක්‍රම පාවිච්චි කරා ඉස්සර. දැන් ඒවා පාවිච්චි කරන්න ඕන වෙන්නේ නැහැ පුතේ. මොකද ඒවා මේ මොනවාද දැන් අපේ අයියලා මොකද කරන්නේ? අපි දුම් සාතිකය ඕනේ පුතේ මොනවාද අයිසන් කරගන්න. දුම් සාතිකය ගන්න යනකොට ඉන්ධන සහ ඔක්සිජන් කියන අනුපාතයේ එයා බෝම්බය ගහන්නේ ඩීසල් ඒවල පුතේ ගොඩක් තියෙන්නේ. හරි. දැන් ඩීසල් ෆික්සින් බාල අර එන්ජින් වල ක්‍රියාකාරීත්වය ඒගොල්ලෝ කියන්නේ ටියුන් අප් එක මදි. ඉන්ධන සහ වාතය ඔය අහන්නේ බෝම්බය ගහලා දිවි කියලා අහනවනේ. හරි. නෑ බෝම්බය ගහන්නම ඕනේ නෑ. ඩීසල් වාහනයක් වුණොත් දැන් සාමාන්‍ය වරන් කරන දැනුත්ව ඩීසල් වාහන හොඳනම් තියෙනවා 3000 වෙනන. ඒ වෙලාවේ එන්ජින් වල පුතේ රිපෙයාර් කරන්න මේ හරියට කරාම හරියට විවෘත වෙලා නැතුව නැත්නම් කුටීරවල තියෙන පොඩි පොඩි අඩුපාඩු නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් අර මේ අදිරියෝ එතකොට ඔය කියන විදිහට පරිසරයේ හානිදායක වායුන් පරිසරයට එකතු වීම වළක්වා ගන්න පුළුවන් ඕනෑම ක්‍රියාමාර්ගයක්. අර අපි කියපුතේ reduce reuse recycle කියන concept එකේදී අපි ඔය වාහන දුම පිට වෙන එක වළක්වන්න උත්තේජක පරිවර්තක ගහගෙන පුතේ පිස්සු නටන්න දෙයක් නැහැ. පොදු ප්‍රවාහන සේවයක් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට රටාව නම් අන්න පුතේ මේ ඔක්කොම නිකම්ම අඩු වෙනවා. ඒක තමයි reduce කියනවා කියලා අපි කියන්නේ. ඒකෝට වාහන භාවිතා කිරීම අඩු වෙනකොට මොනවා වෙනවද? අපි දැන් ඔය ඩොලර් නැති ප්‍රශ්නෙට තෙල් ගේන්න බැරි වෙන ප්‍රශ්නයකට පුතේ විශ්වාස විදිහට පාවිච්චි කරන්න කියලාදී මොකද? ඒගොල්ලෝ ඇදෙන්නේ දැම්මේ කොරෝනා බෝ වෙන එක වළක්වන්න මේ පුතේ මොනවා වළක්වන්නද? ඉන්ධන භාවිතා කිරීම අවමකරණය සඳහා තමයි පුතේ මොකක්ද දැම්මේ? සංචාරන සීමා දැම්මේ. ඇඳිරි නීතිය දැම්මේ කලින් මොකටද? ඒ කොරෝනා වළක්වන්න. කලින් ඇඳිරි නීතිය දැම්මේ කොරෝනා වළක්වන්න. සංචාරන සීමා දාන කාලේ පුතේ සංචාරන සීමා කියන එක දැම්මේ සංචාරන සීමා. ඒ දැම්මේ මොකටද? ඉන්ධන භාවිතා කිරීම අවම කිරීම උදෙසායි. නැතුව පුතේ කොරෝනා වැළැක්වීම නිසා නෙමෙයි. හරි. දැන් ඔන්න ওই කාරණා ටික අපි කතා කරා. අපිට අවසාන වශයෙන් ඉතුරු වෙන්නේ පුතේ පස සහ ජල දූෂණය කියන සංකල්ප දෙක. පස දූෂණයයි වෙනම කතා කරන්න යන්නේ නැහැ. ජල දූෂණය කියන එක වෙනම කතා කරන්න වෙනම පොඩි මාතෘකාවක් අරගෙන මොකද ජලය දූෂණය වීම ආශ්‍රිතව ජලය දූෂණය වෙලාද නැද්ද කියන එක සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුතේ වෙනම දැන් මේකේ හොඳ වෙලාවක් නෙමෙයි කතා කරන්න. හරි. දැන් යකු පුතේ ගහෙන් බහලා ගෙදර යන මොකද වැරට යන වෙලාව අර පුතාවත් දැන් මොකද බිල්ල කඩාගෙන යන වෙලාවක් රෑ 12 මාර 12:35 පන්ති. හරි. එතකොට අපි මේ ඉතුරු කොටස ඊළඟ දවසේ කතා කරනවා. මතක තියාගන්න ජල තත්ත්ව පරාමිති. මම වෙලාවත් එක කිව්වා අද නොවැම්බර් 31 අද පළවෙනිද නේ 31 නෑ පළවෙනිද මම හරිනේ පළවෙනිද පුතේ රෑ පාන්දර 12:40යි මේ පාර A level paper එකට
ජල තත්ත්ව පරාමිති සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඔට්ටුව දාමු. අනිවාර්යයෙන් 100,000ක් ශෝධිතේ ඒ නිසා පස දූෂණය සම්බන්ධ කාරණේ ජල දූෂණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් අපි යොමු කරමු. හරි එහෙනම් අදට කාරණා ටික අවසానයි. මේක මොන හරි ලියා ගන්න අවශ්‍ය කාරණා තියෙනවද? හෙට උදේම අවදි වී ආයුතු තිබේ. ඉතින් බලයල්ල මටම ඕන. හරි. දෙයඩේ පුතේ. හරි. දැන් මගුලක ගිහිල්ලා අර 110 ඇතුළට වැටෙන්නේ නැතුව පරිස්සමෙන් ගෝල් වලට වදින්න. හරි. එහෙනම් අතර කාරණා ටික අවසానයි. අපි හම්බෙන්නේ ඊළඟ දවසේ. දැන් ඒතර ස්පීඩ් ඩිවිෂන් එක හෙට නෑ. අයි තියෙන ප්‍රශ්න ඉඳලා. හරි. අයිබෝන් ජය වේවා.